සාදුකාරයක් පවත්වන්නේ නේද? නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස දසයිමානි වික්ඛවේ සංයෝජනානි කතමානි දස ඕරම් භාග්‍යානි සංයෝජනානි උද්ධම් භාග්‍යානි සංයෝජනානි තී. විහාරාධිපති අතිගෞරවනීය නායක සාංඝන් වහන්සේ වගේ විහාරාධිකාරී සාංඝන් වහන්සේගෙන් අවසර, අනුග්‍රහක බවතුන්, සංවිධායක මණ්ඩලය ප්‍රමුඛව සිටින්නා වූ අද දවසේ ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීම සඳහා එක්රැස් වුණා වූ සදහැබර පින්වත්නි, මම ගත්ත මේ සූත්‍රයට කියන්නේ සංයෝජන සූත්‍රය කියලා. සංයෝජන සූත්‍රත් පිටකේ දෙකක් තුනක් තියෙනවා. මේ එකක් ගත්තේ. මේකේ ධර්ම කරුණු විතරමයි තියෙන්නේ. ධර්ම කරුණු විතරක් පැහැදිලි කරන්න ගියොත් ඔබට නිදිමත කම්මැලිකම එන්නත් පුළුවන්. ඒ නිසා මම මේකට යම් යම් තැන්වලදී ධර්ම කරුණු වලට උදාහරණයක් ගන්න බැරි නෑ. ඒවා සාමාන්‍ය සමාජයේ ඔබ නොඇසූ දේවල් බව දන්නවා. ඉතින් ඔබ දරන මතයත් එක්කලා මේක ගැටෙනවා නීත වශයෙන් මම දන්නවා ඒක. ගැටෙන්නේ නැතුව අහලා ගෙදර ගිහින් කල්පනා කරලා බලන්න. තථාගතයන් වහන්සේ භික්ෂුන් වහන්සේලා අමතලා වදාරනවා දසවිමාන භික්ඛවේ සංයෝජනානි. මහණෙනි මේ සංයෝජන 10ක් තියෙනවා. ඔබත් දන්නවා පාසල් අධ්‍යාපනයේ, දහම් පාසල් අධ්‍යාපනයේ, පිරිවෙන් අධ්‍යාපනය ලැබුව අපි ඔක්කොම සංයෝජන 10 කටපාඩමින් කියන්න දන්නවා. ඒක කටපාඩමින් කියන්න දන්නේ ලියන්න කියන්න පාඩම් කරන්න. නමුත් අපි සංයෝජන කියන වචනේ තේරුමවත් දන්නේ නැහැ. පෘථග්ජන කියන පුද්ගලයා සංයෝජන කියන වචනෙන් සිද්ධ වෙන කාර්යය Taman ළඟ සිද්ධ වෙන්නේ ඒක වරදක් බව දන්නේ නැහැ. ඇයි තථාගත බුදු පියාණන් වහන්සේ මේක මේ දෙකට කැඩුවේ? කතමානි දස මොනවද මේ 10? ඕරම් භාග්‍යානි සංයෝජනානි උද්ධම් භාග්‍යානි සංයෝජනානි. මේ සංසාරය උන්වහන්සේ භාග දෙකකට බෙදනවා. යට භාගයේ උඩ භාගයේ. ඔය ඕරම් භාගය කියන එකේ තේරුම එහෙම, උද්ධම් භාගය කියන්නේ එහෙම. තව විදිහකට මේක බෙදන්න පුළුවනි. යට භාගය කියන්නේ කාම ලෝකය. උඩ භාගය කියන්නේ රූපී අරූපී භව. ඒකට කාම රූප අරූප කියන භවත්‍රයට භවත්‍රයෙන් සතරට බැඳෙන එක තමයි මේ සංයෝජන 10න් කරලා තියෙන්නේ. 10න් කෙරෙන්නේ. නමුත් මේක මේ පැහැදිලි කරලා තියෙන කාරණේ සමාජයට තේරෙන්නේ නැහැ. අපි අදත් ඉගෙන ගන්න බුද්ධ ආගම තුල, ලියන බුද්ධ ආගම තුල, අපට උගන්වන බුද්ධ ආගම තුල සංයෝජන 10ම කඩලා නිවන් දකින්න ඕන කියන මතයක නෙවෙයි දින්නේ. ධර්මයේ තේරෙන තුරු මේ මතේ වැරදි බව පිළිගන්නේ නැහැ කෙනෙක්. ඇයි අර පාඩම් කරගත්ත එක හරි කියලා හිතන්නේ. මම විස්තර කරන්න ඉස්සෙල්ලා මේක කියලා දෙන්නම් ඕගොල්ලෝ. මේක මේ පහට බෙදන්න උනේ බුදුරජාණන් වහන්සේට වැරදිලා නෙවෙයි. එදා සමාජයේ බලන්න. එදා සමාජයේ ඇහැට කණ්ඩ නාසයට දිවට කයට ගැටෙන මේ අරමුණු ලෝකය, ඉන්ද්‍රිය සංජාන ලෝකය කියලා කියන්නේ ඒකේ සැප තමයි gedare ඉන්න විඳින්නේ. අපි කියනවා කම් සැප කියලා. පස්දරෙන් ගන්න අරමුණේ සුඛය කම් සැප. කම් සැප විඳින්න ගිය පුද්ගලයා තමයි මුල් සංයෝජන පහට බැඳෙන්නේ. කම් සැප හිස් අසාර බව තේරුම් ගත්තේ නැතුව කම් සැප වලින් මග ඇරපු කොටසක් හිටියා. තථාගතයන් වහන්සේ පහළ වෙන්න පෙර හිටපු එයාට කියන්නේ අත්තකිලමතාන යෝගීන් කියලා. අපේ පොතේ නම් උගන්වන්නේ ආලාර කලාම උද්දකරම් පුත්ත බග්ග ඕන කෙනෙක්. ඔවුන් මේ මුල් පහ කැඩුවේ නැහැ. මේ මුල් පහ වුන් යට කළා. නීවරණ යට කරනවා කියන වචනයක් පොතේ උගන්වන්නේ සමාධියක් මගින්. අකුසලයෙන් වෙන්න. විවිච්ඡ කාමයේ විවිච්ඡ අකුසලයේහි ධම්මේ. කාමයන්ගෙන් වෙන්න අකුසලයන්ගෙන් වෙන්න. සවිතක්කං සවිචාරං විවේකජම් පීත සුඛං. ඊට පස්සේ ධානය කුසල් කියලා සමාපatti හම්බ වෙනවා. මේවට කරගන්නවා.
ඒ ලෞකික සමාධිය ඒවා. එතකොට අපිට තියෙන කාමාරමුණේ සැප වෙනකොට වුන් මේ සිතට ගන්න අරමුණක් පළල් කරගෙන ඒකේ තියෙන සුවයක් විඳිනවා. අදිත්ත ධම්මසුඛ විහරණය කියලා. මේකේ පළවෙනි කොටසට කියනවා ලෞකික මේ රූපාවචර ධානය කියලා. දෙවෙනි කොටසට අරූපාවචර ධානය කියනවා. මේ දෙකමත් ලෞකිකයි. එතකොට කාම ලෝකෙට බැඳෙන පහ ඕරම් භාගී ඕරහෙවත් කාම ලෝකය ඉතුරු පහෙන් හතරකට රූප රාග මාන උද්දච්ච අවිද්‍යාව බැඳෙන්නේ රූපාවචර බඹලවට. අරූප රාග මාන උද්දච්ච වලින් බැඳෙන්නේ අරූපී බඹතල හතරට. ඔය පහටම බැඳෙන්නේ නැහැ කවුරුවත්. හතරටයි බැඳෙන්නේ. එතකොට ඒක කැලේ හිටපුවා මේකට අහු වෙලා හිටියේ. අත්කලමතානුයෝගින් කැලේ ආව හිටියේ ඒගොල්ලෝ අහු වෙලා හිටියේ. බුදුන් වහන්සේ පහළ වෙන විට මේ මැදුම් පිළිවෙතෙන් ගිහින් මේ සංයෝජනයන්ගෙන් මිදුණු කිසිවෙක් හිටියේ නෑ. හැමෝම මේ අන්ත දෙකේ හිටියේ. ඒ අන්ත දෙකේ පිරිසක් හිටපු නිසා තමයි අන්ත දෙක දේශනා කරන්න ඕනේ. අපට අදාළ වෙන්නේ ඕරම් භාගී සංයෝජන, ධානලාභීන්ට අදාළ වෙන්නේ උද්ධාභී භාගී සංයෝජන. ඒක අපට අදාළම නෑ. ඒක තව ටිකක් එහාට තේරෙයි. මීට වඩා මම මේක මෙතන පැහැදිලි කරන්නේ නැහැ. අගට තේරුම් ගන්න බලමු. මට ලැබී තිබෙන කාලය අනුව මම බොහොම නිදහසේ පැහැදිලි කරන්න යනවා. කාලය මදි වුණොත් උද්ධම් භාගීය සංයෝජන කෙටියෙන් විස්තර කරයි. හේතුව මොකද උද්ධම් භාගීය සංයෝජන නෙමෙයි අපි දැනගන්න ඕනේ. ඕරම් භාගීය සංයෝජන. මට මේක තේරෙනකොට වසර 10ක් 15ක් තිස්සේ මම මේ කරුණ පැහැදිලි කරනවානේ. ප්‍රසිද්ධියේ කියා තිබුණා. ධර්ම දේශනා කරලා තියෙනවා මාධ්‍යවල. සූත්‍ර දේශනාවක් තියෙනවා මම ඔබට ඉදිරිපත් කරපු උද්දකූපම පුද්ගල සූත්‍රය. උද්දකූපම පුද්ගල සූත්‍රයේ පුද්ගලයේ අනාගාමී බඹලව ඉපදුනහම එතනින් පිරිනුවම් වඩිනවා. එයාට ඉතුරු සංයෝජන පහ කඩන්න නැහැ. අර සක්කාය දිට්ඨි විචිකිච්ඡා සිලබ්බත පරාමාස කඩාගෙන ගියොත් ඉතුරු පහට බැඳෙන්නේ නැති එකක් අර පෙන්නනවා. අපේ වන පොතේ අනාගාමී සිට අරිහත් දක්වා කොටස කඩන්න රූප රාග අරූප රාග මානුද්දච්ච අවිද්‍යාව අදුරු කරන්න ඕන කියලා තමයි පාසල් පොත, දහම් පාසල් පොත, පිරිවෙන් පොත තුනම උගන්වන්නේ. ඒ කාටවත් එක ප්‍රායෝගික නැහැ, කටපාඩමක් විතරයි. කේමක සූත්‍රය මම කියවල බැලුවා. කේමක භික්ෂුව සහ භික්ෂුන් වහන්සේලා අතර සාකච්ඡාවක්. මේකේ පැහැදිලිව තියෙනවා කේමක භික්ෂුව පැහැදිලි කරනවා තමන් සංස්කාර ධර්මයන්ගේ අනිත්‍යක අනාත්මය දන්නවා. එහෙනම් ඔබ වහන්සේ රහතන් වහන්සේ නමක්. නෑ මම රහත් නෙවෙයි. දැන් මේ දෙකොල්ල අතර සාකච්ඡාවක් යනවා. හරි ලස්සනයි මේක. වෙනම දවසක ඕනනම් කියන්න. අවසානයේදී උන්වහන්සේ පෙන්වන්නේ මේ රූප රාග අරූප රාග මානුද්දච්ච විද්‍යාව තියෙනවා කියලා නෙවෙයි. අනාගාමී වලින් එහා පැත්තට රහත් ඵලය තුල තියෙනවා ලෝභ නැති, ද්වේෂ නැති මෝහයක්. මෙතනයි මම ඉන්නේ නිසා මම රහතන් වහන්සේ කෙනෙක් නෙවෙයි කියලා කියනවා. ඒ කියන්නේ මේ ධර්ම මාර්ගයේ යනකොට උද්දම් භාගීය සංයෝජන පහක් කැඩිල්ලකුත් නැහැ, බැඳිල්ලකුත් නැහැ. බැඳෙන අයටයි කඩා ගන්න බුදුහාමුදුරුවෝ දේශනා කළේ බැඳිලා ඉන්න අයට. බලන්න දැන් මේ ආරම්භක අවස්ථාවේදීම අපි කොතරම් ගැඹුරු දේශනාවක්දකට යන්නේ කියලා. එතකොට ඒකෙදි මේ ඉදිරිපත් කරන වචන තේරෙන්න තරම් අවබෝධයක් තියෙනවා. දැන් ඊට පස්සේ මේ සංයෝජන කියන වචනේ තේරුම සමග එක එක වචනයක් ගානේ අපි විස්තර කරන්න වෙනවා. ඔබ ඉගෙනගත්ත වචනේ හරි එකකට. සසරට බැඳෙන. සසරට බැඳෙන කියන වචනෙන් කියන්නේ ජීවිතේට එක සැරයක් අපි සසරට බැඳෙනවා කියන එක නෙමෙයි. අරමුණක් පාසා මොහොතක් පාසාම අපිට වැරදුනොත් අපි සසරට බැඳෙනවා. ඒ නිසා තමයි මේවට සංයෝජන කියලා කියන්නේ. දැන් පළවෙනි එක සක්කාය දිට්ඨි සංයෝජනය. මා පාසල දහම් පාසල පිරිවෙන අසුරු කරපු කෙනෙක්. අදටත් අවුරුදු 30ක දහම් පාසලක ප්‍රධානාචාර්යවරයෙක්. අනේ මේ ළමයින්ට උගන්වන්න බොරු කියලා මට තේරෙනවා. තාම බැරි වුණා අධ්‍යාපන අමාත්‍යාංශයට දැනුම් දීලා මේක හදන්න. තාමත් තේරුණේ නැහැ, අවධානය යොමුුනේ නැහැ. බලන්න මම සමාජයේ තියෙන විදිහට මේක විග්‍රහ කරන්න. පාලි අකාරාදී අරන් බලපුවම සක්කාය කියන පදයට සිංහලෙන් උගන්වන්නේ මේ කය කියලා. එතනින් එහාට යන්න බෑ. මේ සක්කාය කියන වචනේ තේරුම මේ කය කියන එක නෙවෙයි.
අපි මව් කුසින් බිහි වී ජීවිත අවසානය දක්වා ජීවත් වෙනවා. එතකොට අපිට කයෙන් එක පුද්ගලයෙක්. අපට ගන්න ආහාරයට අනුව පොඩි පොඩි වෙනස්කම් සිද්ධ වුණාට අපේ අර රූප රාම වල හැඩය, ළමා හැඩය, තරුණ කාලේට වැඩි වෙනසක් නැතුව අඳුර ගන්න පුළුවන් විදිහට තියෙනවා. මගේ පාසල් කාලේ මිත්‍රයෙක් මාව දැක්කොත් ආයාමකේම අඳුර ගන්නවා. කොච්චර කල් ගියත් වෙනසක් නැහැ. අඳුර ගන්න පුළුවන්. නමුත් කය එහෙම එකක් වශයෙන් පෙවුනට බුදුන් වහන්සේ වදාහරනවා. කය නම් අවුරුදු 50ක් 60ක් 70ක් 80ක් තියෙන්න පුළුවෙනි. සිත මොහොතක් පාසා වෙනස් වෙනවා. උදේ උපන් සිට දවල්ට නෑ, දවල් උපන් සිට හවසට නෑ. මොහොතක් පාසා මේ ඉපදෙන නැසීමට කියනවා ලහු පරිවත්තම් කියලා. හටගත්ත ගමන් නැසන කියන අර්ථය. ඒකට කයේ ක්‍රියාකාරීත්වය වන්නේ, ක්‍රියාකාරිකයා වන්නේ කය නෙමෙයි මේ සිතයි. සිත ක්‍රියාත්මක වෙන්නේ සිත සහ කය වචන කියන දොරවල් තුලින්. එතකොට සිත ක්‍රියාත්මක වෙන්නේ ඇහෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන් සහ පස්දොර නැත්තම් මනෝද්වාරයෙන්. අපේ සිත ක්‍රියා කරන තැන් හයක් තියෙනවා. එතකොට මේ සිතේ ක්‍රියාකාරීත්වය තමයි සක්කාය කියලා කියන්නේ. මම ඔබට ඉදිරිපත් කරපු සූත්‍රයක් ආපහු ගන්න. මජ්ක්‍ධිම නිකායේ තියෙන මේක චුල්ල වේදල්ල සූත්‍රය කියලා. මේ වගේ තැන්වල මේක තියෙන එකම තමයි අපට ශක්තියක් උනේ. අර කියන එක වැරදි කියලා පෙන්නන්න. ධම්මදින්නාව කියන කාන්තාව මං හිතන්නේ ගිහි ජීවිතේදී වෙන නමක් වෙන්නේ ඇති. විසාක සිටුවරයාගෙන් අවසර අරගෙන ගිහින් පැවිදි වෙලා ධර්මයේ තේරුම් අරගෙන ධර්මය අවබෝධ කරගෙන ගමට එන්නේ ධර්මයේ දේශනා කරන්න. දැන් එයා ගෙදර යන්නේ නැහැ වෙනවා මෙහෙණි ආරාමයක නෙන්නේ. විසාක සිටුවරයා ආරංචි වෙනවා. එයාට දැන් මෙවිද්ද ඇති වෙලා මේ ගෙදර එන්න ගම. මම එක්ක යන්න එනකන් තමයි ඔය ඉන්නේ කියලා හිතාන ගිහින් එයාගේ දහම් ධර්ම පරිේක්ෂා කරන සූත්‍රය තමයි මේ සංවාදය, මේ චුල්ල වේදල්ල සූත්‍රය කියන්නේ. මේකදී අහන ප්‍රශ්නය ආර්යාවෙනි සක්කාය කියලා කියනවා කොපමණකින් සක්කාය වේද? මේ කයට මම කියලා ගන්න එක සක්කාය කියලා හිතන තිබුණා නම් මම ඒක පිළිගන්නවා. නැහැ. ඒක කියන්නේ ඉස්සෙල්ලම අපි ළඟ සක්කාය 6ක් පහළ වෙන බව කියලා දීලා ඉන්නවා. ඒකට කියන්නේ සත්තට්ඨාන කුසල සූත්‍රය. සත්තට්ඨාන කුසල සූත්‍රයේ පෙන්වනවා අපි ළඟ මෙන්න මෙහෙම සක්කාය 6ක් පහළ වෙනවායි කියනවා. ඇහැට රූපය, රූප අරමුණ. අරමුණ වේදනාවෙන් සැප හෝ දුක් හෝ උපේක්ෂා වශයෙන් චෛතසික වලින් විඳිනවා. අරමුණ රූප සංඥාවක් හෝ හතරක් වශයෙන් හඳුනනවා. අරමුණ කෙරෙහි ඇලෙනවා ගැටෙනවා සංඛාරය. මේ රූප වේදනා සංඥා සංකාර හතරෙන් මොන දේ විශේෂයෙන් දැන ගැනීම චක්කු විඤ්ඤාණය. කනට හම් වෙන්නේ ශබ්ද රූපේ. ශබ්ද රූපය පරුස වචනයක්ද, මිහිරි ගීයක්ද, එහෙම නැත්නම් ගුවන් යානයකද ආදී වශයෙන් අඳුරන්නේ සංඥාවෙන්. ඒ ශබ්දය අපි අප්‍රිය කරන එකක් නම් අපිට දුක් වේදනාවක්, සැප ප්‍රිය කරන එකක් නම් සැප වේදනාවක්. ශබ්ද රූපය වේදනාවෙන් සැප දුක් උපේක්ෂා වශයෙන් විඳිනවා. ඒක සංඥාවෙන් නරියට දායිති කියලා අඳුරනවා. එතකොට නරියගේ ශබ්දයක් නම් අපිට ඒක මිනිහෙක් මැරෙන්න තමයි නරිය කෑ ගන්න කියන චේතනාව අපේ හිතේ තියෙනවා. අපි ඒකට බය වෙනවා. මංගල සූත්‍රයේ ගාතාවක් හරි තව රබ්බීතිය වජ්ජන්තු නම් ඒක ආශිර්වාද ගාතාවක් වශයෙන් අපි හඳුනගන්නවා. මෙන්න මෙහෙම මේ ඇලෙන ගැටෙන කාරණේ සංඛාර චෛතසිකයෙන් සිද්ධ වෙන්නේ. දැන් ශබ්ද රූපයේ වේදනාවෙන් ඉඳ සංඥාවෙන් හඳුනා සංකාරයෙන් බැඳී කරපු කාර්යය ඔක්කොම ටික විඥාණයෙන් හෙවත් විශේෂයෙන් දැනගන්න චෛතසිකයෙන් දැනගන්න. දැන් ඇසට රූපේ නිසා රූප වේදනා සංඥා සංකාර පහක් පහළ වුණේ නැද්ද? කනට ශබ්දේ නිසා ශබ්ද රූපය මුල් කොටගත්ත වේදනා සංඥා සංකාර පහක් පහළ වුණේ නැතිද? නාසයට ওই වගේමයි ගන්ධ රූපේ නිසා ගන්ධ අරමුණ නිසා ගන්ධ අරමුණ වේදනා සංඥා සංකාර පහක් පහළ වෙන්නේ නැද්ද? දිවට නම් රස නිසා රූප වේදනා සංඥා සංකාර පහක් පහළ වෙන්නේ නැද්ද? කයට නම් කය පොට්ටබ්බේ නිසා රූප වේදනා සංඥා සංකාර පහක් පහළ වෙන්නේ නැද්ද? මේ ඔක්කොම නැතුව මනෝද්වාරයෙන් අපිට එන්න ආ වූ ලෝභ දේශ මොහ ඊර්ෂ්‍යාව ක්‍රෝධ වෛදී පෞපිද්‍යාන ඔස්සේත් මේ රූප වේදනා සංඥා සංකාර පහක් පහළ වෙනවා. මේ සත්තට්ඨාන කුසලයේ සූත්‍රයේ පැහැදිලි කරනවා පුද්ගලයෙකුට වේදනා 6යි සංඥා 6යි සංකාර 6යි විඥාන 6යි පහළ වෙනවා කියලා. ඒ වේදනා 6යි සංඥා 6යි සංකාර 6යි විඥාන 6යි පහළ වෙන්නේ ඇසේ රූපේ කනේ ශබ්දේ නාසයේ ගන්ධයේ දිවේ රස කයේ පොට්ටබ්බ කියන අරමුණ ආපා. එහෙනම් අරමුණනේ සක්කාය කියන්නේ.
රූප ආරම්මණය වේදනාවෙන් විඳ සංඥාවෙන් හඳුනා සංකාරයෙන් දැදී විඥාණයෙන් විශේෂයෙන් දැනගන්න මේ ස්කන්ධ පංචකයට සක්කාය කියනවා. විසාකේනි මේ රූප වේදනා සංඥා සංකාර පහට සක්කාය කියලා කියනවා. ඒකට එන්නේ මොනවද? එන ඕනෑ දෙයක් මම කොට ගැනීමෙන් සක්කාය දිට්ඨි බවට පත් වෙනවා. සක්කාය සංයෝජනයක් නෙවෙයි. දිට්ඨිය සංයෝජනයක්. දැන් අරමුණනේ සක්කාය දිට්ඨිය බැඳෙන්නේ. අරමුණෙන් අරමුණට සක්කාය තියෙන්නේ. උදේ ඉඳලා රැය වෙනකොට සක්කාය 1000කට අපි බැඳෙන්න බැරිද? ජීවිත කාලයේ සක්කාය ලක්ෂයට බැඳෙන්න බැරිද? අර සක්කාය කියන්නේ මේකයි කියලා ගත්ත කිසියෙකුටත් මේ අරමුණු සක්කාය දිට්ඨිය බැඳීම කියන එක පැහැදිලි කරගන්න බෑ. මේ අරමුණට කියන්නේ ඊට පස්සේ රූප වේදනා සංඥා සංකාර විඥාන ස්කන්ධ පංචකය. ස්කන්ධ පංචකයට එන දේ මම කොට ගැනීම පෘථග්ජන භාවයයි. මොනවද ස්කන්ධ පංචකයට එන්නේ? ඕන දෙයක් එන්න පුළුවන්. භව එන්න පුළුවන්, පින එන්න පුළුවන්, ධානය එන්න පුළුවන්, ලාභය එන්න පුළුවන්, අලාභය එන්න පුළුවන්, තරහ එන්න පුළුවන්, වෛරය එන්න පුළුවන්, ක්‍රෝධය එන්න පුළුවන්, ඊර්ෂ්‍යාව එන්න පුළුවන්. ඒකට එන දේ. එතකොට එන දේ එන්න අවශ්‍ය රූප වේදනා සංඥා සංකාර සක්කාය. සක්කාය තාම සංයෝජනයක් සසරට බැඳුනේ නැහැ. ඒකේ වදාරනවා ඒකට එන දේ මම කොට ගත්තා. අන්න මේ මම හැදෙන්නේ බුදුදහමේ අකුරු දෙකෙන් හෝ කයෙන් නෙවෙයි. අපි හිතන් ඉන්නවා අකුරු දෙකෙන් මම හැදෙනවා කියලා. අපි හිතන් ඉන්නවා කය කොටස් 32කින් මම හැදෙනවායි කියලා. අපි හිතන් ඉන්නවා විතරක් නෙමෙයි අපි පෙලක් හදාගෙන ඉන්නවා කය කොටස් 32 මනෝමය වශයෙන් 32 පොළවල් 32කට බෙදලා ඒ 32 මම කියලා කෙනෙක් නැති නිසා මේකේ මම කියලා කෙනෙක් නැහැ කියලා කියන්න හදපු බුද්ධ ආගමක් මේ රටේ තියෙනවා. මම ඔක ත්‍රිපිටකේ පුරාම හොයලා බැලුවා වෙන්නේ නැහැ මේක. බණ දන්නේ නැති අය හදපු උලාවක් මේක විශේෂයෙන් මතක තියාගන්න. මේ චුල්ල වේදල්ල සූත්‍රයේ කියවපු නැති අය තමයි මේ කය 32කට බෙදලා මම කියලා කෙනෙක් නැහැ කියලා බොරු බණක් උගන්වලා තියෙන්නේ. මේ බොරු බණ වලනේ අපි මේ රැවටිලා ඉන්නේ. ගිහින් බලන්නකො සත්තාය සූත්‍රය අරගෙන. ගිහින් බලන්නකො මං කියපු මේ සත්තට්ඨාන සූත්‍රය අරගෙන මේ ත්‍රිපිටක සූත්‍ර දේශනා නෙවෙයිද? ඒ මගේ බණද එතකොට ඒවා බුදු බණද? ඒකනේ අපි මේ කරුණ පැහැදිලි කරන්නේ. දැන් එහෙමනම් අරමුණට එන දේ ඒතම් මම ඒතු අහං අස්මින් ඒසෝ මේ අත්තා. එය මගේ, එය මම මගේ, එය මගේ ආත්මය. ස්කන්ධ පංචකයේ ආත්ම කොට ගැනීම පංච උපාදානස්කන්ධයයි හේවත් සක්කාය දිට්ඨියයි. ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් ස්කන්ධ පහක් උපදිනවා. ඒ උපදින ස්කන්ධ පහේව ලක්ෂ ගණනක් උපදිනවා අපට. ඒකට එන අරමුණ සමග ඇලෙන්න ගියොත්, ගැටෙන්න ගියොත්, මුලා වෙන්න ගියොත් ඒකට කියනවා මමත්වෙන් ගන්නවා කියලා. මමත්වෙන් ගත්තොත් මේ ස්කන්ධ පංචකය හටගෙන නතර වෙන්නේ නැහැ. නැසිලා ඉවර වෙන්නේ නැහැ. ඉවර වෙන්නේ හේතුවක් ඉතුරු වෙලා. අන්නේ හේතුවක් ඉතුරු වීමට තමයි සංයෝජනය කියන්නේ, සසරට බැඳෙනවා කියන්නේ. ස්කන්ධ පංචකයේ ත්‍යාත්මක වෙනවා බුදුන් වහන්සේ ළඟ. එතකොට මේ සක්කාය හට ගන්නවා, දිට්ඨියකින්තරව නැති වෙනවා. ස්කන්ධ පංචකයේ සංයෝජනයක් වෙන්නේ නැහැ. පංච උපාදානස්කන්ධයක් නෙවෙයි. අපි ළඟ මෙතන මේ ස්කන්ධ පංචකය පාවිච්චි කරන්න පුළුවන් හැකියාව අපි නැති කරගෙන අපි ඒක පංච උපාදානස්කන්ධය බවට පත් කරගන්නවා. උපාදානයේදී මොකද වෙන්නේ? අන්නේ උපාදානය වෙනකොට තමයි අර සසර ඇවිදින්න හේතුවක් චිත්ත අභ්‍යන්තරයට ඉතුරු වෙන්නේ. පස්සේ ගන්න හේතුවක් ඉතුරු වෙන්නේ. විපාක දෙන්න හේතුවක් ඉතුරු වෙන්නේ. පව් හේතුව ඉතුරුනත් සක්කාය, පින් හේතුව ඉතුරුනත් සක්කාය, ධාන හේතුව ඉතුරුනත් ඒකට සක්කාය කියන්නේ රූප රාග කියනවා. රූපී ධානයේදී රූප රාග කියනවා, අරූපී ධානයේ අරූප රාග කියනවා. කාම ලෝකෙදී මේකට සක්කාය කියනවා. එහෙනම් අරමුණ කෙරෙහි අපි මධ්‍යස්ත වෙන්න දන්නේ. අරමුණ සමග අපි පුරුදු වෙලා තියෙන ළමා කාලයේ පහු වෙනකොට ඇලෙන්න හෝ ගැටෙන්න. ඇලීමට ලෝභ කියනවා, ගැටීමට දෝෂ කියනවා, මමත්වෙන් ගැනීමට මෝහ කියනවා, මුලාව කියනවා. එහෙනම් අපි ලෝභ මෝහ වශයෙන්, ද්වේෂ මෝහ වශයෙන් ළමා කාලයේ පටන් අරමුණ ගන්නවා. ගන්න මොකද වෙන්නේ? අපි සසරට බැඳෙනවා, වැඩි වෙනවා. මම අර පොතක කියවලා තියෙනවා, දැකලත් නෑ මේක. මගේ පරණ ධර්ම දේශනාවල මේක තියෙනවා. ඔය
එම කියන එක තනි පැත්තට දාලා මාළු අල්ලන්න පුළුවන්. නමුත් කිඹුල අල්ලන්න බෑ. ඒ නිසා කිඹුල් එම කියන එක කොකු දෙකක්. දැන් මේක මේ කොකු දෙකට හැමක් දාලා යට වතුර යට දෙන්න ඇරලා උඩින් ඒක ගැට ගහලා තියෙනවා ලී කෑල්ලකට. ඒ ලී කෑල්ලේ තව කෑල්ලක් දාලා තමයි මේක අල්ලන් ඉන්න කෙනා අල්ලන් ඉන්නේ. සම්බන්ධයේ වෙනස්කමක් තියෙනවා. දැන් මේ කිඹුල ඇවිදින් මේක ගිලපුවාම ඌත් එක්කලා ලී කෑල්ලක් එනවා අපේ නවුගේ ළඟට. අරක ඇතුළට ගිලෙනකොට මේ ලී කෑල්ල එනවා අපේ. එයාට තියෙන්නේ ඒක. මේ ලී කෑල්ල අයින් වෙන්න මේකට ගහනවා අත් දෙකෙන්. අත් දෙකෙන් ගහනකොට දෙපැත්තේ දෙන කොකු දෙක හක්කට තද වෙනවා. ගහන්න උට බුරුල් වෙන්නේ නැහැ. තවදුරටත් මේ හක්කට මේක අහුවෙන එකයි වෙන්නේ. ඒක හරි ගස්සලා තියෙන්නේම අර කොක්ක ඇතුළට ගිලුණ එක දෙපැත්තෙන් මේ හක්ක දෙපැත්තෙන් ඇතුළට යන්න හිර වෙනවා. ඒක අත් දෙකෙන් ගහන්න ඌ බුරුල් වෙන්නේ නැහැ. එන්න මොකද වෙන්නේ? අයමට අහුවෙලා මැරෙන්නම සිද්ධ වෙනවා. මේ කිඹුල් හැම වගේ එකක් නෙමේ සක්කාය කියන්නේ. බැඳෙන්න සසරට අහු වෙනවා වරුණාම ගැලවෙන්න හම්බ වෙන්නේ නැහැ කාටවත්. දැන් පළවෙනි සංයෝජන සක්කායනේ. ඉතින් සක්කාය විස්තර කරගන්න බැරි බුද්ධහකමක කොහොමද සක්කාය කඩන්නේ? හරියට සක්කාය විග්‍රහ කරන්න පුළුවන් දේශකින් වහන්සේ කෙනෙක් නැති සමාජයක කොහොමද සක්කාය කඩන්නේ කවුරුවත්? සක්කාය දිට්ඨි විචිකිච්ඡා කැඩෙන්නේ නැතුව කොහොමද ආරි මාර්ගයට යන්නේ? සක්කාය දිට්ඨියවත් දන්නේ නැහැ. ඉස්කෝල පොතින් පාඩම් කරගත්ත එකමදි. ඇහැට එන අරමුණ රූප ආරම්මන. ඒතම් මම ඒතෝ හමස්මින් ඒසෝ මේ අත්තා. රූපේ මමේ මම රූපේ තුල මායත මාතුල රූපේ ඇත. වේදනාව මමේ මම වේදනාවේ වේදනාව තුල මායත මාතුල වේදනාව ඇත. සංඥාව මමේ මම සංඥාව තුල මායත මාතුල සංඥාව ඇත. සංඛාරය මමේ මම සංඛාරය තුල මායත මාතුල සංඛාරය ඇත. විඥානය මමේ මම විඥානය තුල මායත මාතුල විඥානය ඇත. මේකට කියනවා විෂයාකාර මිත්‍යා දෘෂ්ටිය. විෂයාකාර මිත්‍යා දෘෂ්ටිය 20ක් වාට උනාට බැඳෙන්නේ අරමුණ තුල. ජීවිත කාලය තුල නෙවෙයි. ඇහෙනත් මේ විෂයාකාර මිත්‍යා දෘෂ්ටිය තුල සසරට බැඳෙනවා රූපේ නිසා. කනෙන් මේ විෂයාකාර මිත්‍යා දෘෂ්ටිය තුල සසරට බැඳෙනවා ශබ්දේ නිසා. නාසයෙන් මේ විෂයාකාර මිත්‍යා දෘෂ්ටිය තුළ සසරට බැඳෙනවා ගන්ධය නිසා. මෙසේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන පහම කාම උපාදාන වෙනකොට සංයෝජන සසරට බැඳෙනවා. අතක තබා ගන්න. එතකොට එහෙමනම් ස්කන්ධ පංචකය තුල හටගෙන නැසෙන අතරතුර යලිත් හටගන්න හේතුවක් ඉතුරු වී අවසන් වීමේ මුලාව අපි අතින් සිද්ධ වෙනවා. ඒක බුදුවරුන්ට අරුණාම මේ ලෝකේ මොනම ආගමකවත් කාටවත් පැහැදිලි කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. අපේ බුදුදහම තුලවත් මේක පැහැදිලි වෙන්නේ නැති කල අනිත් ආගම් ගැන කවර කතාවද? එහෙනම් ළමා කාලේ ඉඳලා අරමුණේ ඇලෙන්න කෙනෙක් සක්කාය දිට්ඨියේ බැඳෙනව ඇරුණාම පව ඔස්සෙත් බැඳෙන්න පුළුවන්, පින ඔස්සෙත් බැඳෙන්න පුළුවන්, ධාන ඔස්සෙත් බැඳෙන්න පුළුවන්. ඒ නිසා පින් කළත් පෘථග්ජන පුද්ගලයා ඒක තුලත් සක්කාය තියෙනවා. පව් කළත් ඒක තුලත් සක්කාය තියෙනවා. සිල් රැක්කහම ඒක තුලත් සක්කාය තියෙනවා. ඒ කියන්නේ මමත්වයෙන් ගැනීම කියන වැරැද්ද නිසා සතරට බැඳෙන්නේ. ස්කන්ධ පංචකයට එන දේ මමත්වයෙන් ගත්තාම මඤ්ඤමානෝකෝ බික්ඛු බද්දෝ මාරස්ස. මහණෙනි මම කොට ගත්තොත් මායයට බැඳෙනවා. ඒ මායයට බැඳෙනවා කියන්නේ ස්කන්ධ පංචකේ උපාදානස්කන්ධයක් බවට පත් වෙලා නැතෙන්න පෙර හේතුවක් ඉතුරු වෙනවා. මේ හේතු ඉතුරු වෙන එක පෙන්වන්නේ යංකෝ බික්කවේ අනුසේති කියලා. අනුසේති කියන්නේ අනුසේ වශයෙන් හේතු ඉතුරු කරන එක. එතකොට අනුසේ වශයෙන් හේතු ඉතුරු කරන්නේ ජීවිතේට එක වතාවක් නෙමේ. ඇසෙන් කනට, කනෙන් නාසයට, නාසයෙන් දිවට, දිවෙන් කයට, නිින්ද හැරෙන විට පස්දර පාවිච්චි කරන ඕන කෙනෙක් මෙන්න මේ සසරට බැඳීම කියන එක කරනවා. පව්වලින් විතරක් නෙමෙයි. පුතග්ජන පුද්ගලයා සසරට බැඳෙනවා. ඒ සසරට බැඳෙන හැටි හොයාගෙන නැද්ද මේ අය? සසරට බැඳුනහම තමයි පව්වලින් හතර අපායට යන්න වෙන්නේ. සසරට බැඳුනහම තමයි පින් නිසා කාමසුගතිය උපදින්න වෙන්නේ. සසරට බැඳුනහම තමයි ධානය නිසා රූපී අරූපී බමත වලින් ධාන බමලෝ යන්න වෙන්නේ. ඒ පරලෝ යන්නේ සසරට බැඳිලා නිසා. එහෙනම් බුදුදහමෙන් උගන්වන්නේ ජීවිතය තුළ සසරට බැඳෙන්න නෙමෙයි බැඳෙන්න වෙමි කඩන්න.
අත්තානු දිට්ඨින් ඌහච්චයව මච්චුතරෝසිය. සක්කාය දිට්ඨියට නොපැමිණෙන්න උත්සාහ කරන්න. ඒ මගින් තමයි මරණය ජය ගන්න පුළුවන්, මායя පරාජය කරන්න පුළුවන්. නමුත් මේ බණ අහන්න මෙතෙන්ට එන කාලේ ළමා කාලේ සිට අද දක්වා සක්කාය දිට්ඨි කීයකට බැඳිලා තියෙනවද කියලා අපට තේරෙන්නේ නැහැ. ඒ නිසා බුදුන් වහන්සේ පැහැදිලි කරලා දාන ලස්සන දෙයක්. මේ අරමුණට ඇලුන පුද්ගලයා අර මාළු මේ ඇමට අහු වුණා වගේ, කිඹුල් ඇමට අහු වුණා වගේ. දැන් අපි කියමුකෝ වැවට වැවේ මාළුවෙක් අල්ලන්න අපි බිලි කොක්කක් දාලා තියෙනවා. මේක ගිලින්නේ නැහැ නේ. එයා බිලි කොක්ක බව දන්නවා ඒක. බිලි කොක්ක අපි ආවරණය කරනවා ඇමක් දාලා. එයා බිලි කොක්ක ගිලින්නේ නැහැ, ඇම ගිලින්නේ. ඇම ඇතුලේ බිලි කොක්කක් තියෙනවා. දැන් ඊට පස්සේ ඇද්දාම ඌරට තට්ටු වෙනවා. දැන් මේ බිලි දාන්න දාපු පුද්ගලයාට මේ මාළුවාට ඕන දෙයක් කරන්න බැරිද? ඇදගෙන ගෙදර ගෙනියන්න පුළුවන්, අල්ලා පොළවේ ගහන්න පුළුවන්. බුදුන් වහන්සේ උපමා කරලා පෙන්වනවා මේ සක්කාය දිට්ඨියට බැඳුණු පුද්ගලයාට මායයට ඕන තැන් වලට ගෙනියන්න පුළුවන්. සසරේ අපායට ගෙනියන්නෙත් මායя. සසරේ දිව්‍ය ලෝකෙ ගෙනියන්නෙත් මායя. සසරේ මනුස්ස ලෝකෙ උපදවන්නෙත් මායя. සසරේ බඹලෝ ගෙනියන්නෙත් මායя. මාර බන්ධනේ මුළු සංසාරේම බුදුබණ දන්නේ නැත්නම්. මේකේ අනතුරු දන්නේ නැහැ අපි. එහෙනම් අපි අර කද්ද කියන්නේ අර වැඩ සංගරාවේ මේ ලිපගෙලි මිනි මොළවන තෙක් දිය සැලියේ සැපයක් අය කකුලුව දිය කෙලියේ කියලා. ඇත්තනේ කාරණාව. ඌට හිතන් ඉන්නවා මේකත් මේ මහමුද වගේ නැත්තම් ලියද්දක් වගේ. එහෙනම් ඌ සෙල්ලම් කර කර ඒක. රත් වෙනකොට තමයි තේරෙන්නේ පිච්චෙන්න වෙන බව. එහෙනම් පෘථග්ජන පුද්ගලයා සසර බය දන්නේ නැහැ. අපි මේ සසරට බැඳිලා ගැලවෙන්න බැරුව ඉන්නේ. ගැලවෙන්න බෑ කාටවත්. බුදුබණ ඕන වෙන්නේ මේකෙන් ගැලවෙන හැටි පාවිච්චි කරන්න. බණ හරි භාවනා හරි කියන්නේ සසරට බැඳෙන එකක් නෙමෙයි, ගැලවෙන පාර. නමුත් ගැලවෙන පාරේදී බුදුරජාණන් වහන්සේ පළමුව උගන්වන්නේ ඇලවෙන හැටි සසරට. මේ නිසා දේශනා සූත්‍රයේ පෙන්නනවා ද්විත්ව ධම්ම පරියාය කියලා එකක්. මම මේක කියලා ඇති. තථාගතෝ භික්ඛවේ අරහං සම්මා සම්බුද්ධෝ ද්වේ ධම්ම දේශනා පරියායන බවන්ති. මහණෙනි තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ලෝකෙට පහළ වෙලා ධර්ම න්‍යාය ලක්ෂ ගාණක් දේශනා කරන්නේ නැහැ. දෙකයි දේශනා කරන්නේ. මොකද්ද? කතමේදී කතමානිදී පළවෙනි එක මොකද්ද? පාපම් පාපකතෝ පස්සතාති. ඉස්සර වෙලා පාපේ වශයෙන් දකින්න ඕන. අත පාපම් පාපකතෝ දිස්සා. ඔහුට ඔබ දැක්කනම් පාපේ වශයෙන් දැක්ක කෙනාට තත්ත විරජ්‍යත විමුච්ඡත නිබ්බින්දතාති එයින් මිදෙන්න හිතෙනවා. නමුත් මේ පෘථග්ජන පුද්ගලයා බුදුරජාණන් වහන්සේ වදාළ ආකාරයට පාපේ දකින්නේ නැහැ තාම. ඔහු දකින්නේ සතුන් මරණ එක හරි වරකම් කරන එක හරි විතරයි පාපේ කියලා. ඒක සම්මුතියේ පාපේ. නමුත් මේ සසරට ඇලෙන ඔක්කොටම බුදුන් වහන්සේ පාපේ කියලා පෙන්නන්නේ. ඒක දැම්ම කිව්වහම ගැඹුරු වැඩි වෙන්න පුළුවනි. ඒක බුදුවරු ලෝකෙට පහල කරලා තියෙන මිනිසුන් බුදුවරු පහල වෙන්න පෙර මේ උපාදානය නැමැති පාපයට අහු වෙලා කාම රූප අරූප භවත්‍රය ඇවිදිනවා. අන්න මම වචනේ කිව්වා. මේ ආරි සත්‍යේ පාපේ උපාදානයයි. කාම උපාදාන, ditthi උපාදාන, සීලබ්බ උපාදාන, ආත්ම උපාදාන ඕන දෙයක් උපාදාන. ඒ උපාදානයේ නැමැති පාපයෙන් මිදෙන්න කියලා දෙන්න දන්න ශාස්ත්‍රවරු ලෝකේ නැහැ බුදුවරු වරුණාම. සැකනම් බුද්ධක නිකායේ පවතිනා වූ ගාථා පාඨයකින් මම මේක ඔප්පු කරලා පෙන්නන්නම්. උපාදානයේ බයං දිස්වා ජාති මරණ සංභාවේ. සත්වයාට ජාති මරණ වෙනත් දෙන්නේ උපාදානය. ඒ නිසා උපාදානයේ බියක් වශයෙන් දැක අනුපාදාය මුච්ඡං. ඔබට මේ උපාදානයෙන් මිදෙන්න පුළුවන්. එහෙනම් ජාති මරණ නැහැ. මේ බුදු සමයේ ධම්මං සරණං ගච්ඡාමි පදේ උපාදානෙන් මිදීම මුල් කොටගත් ප්‍රතිපදාවක් වෙන්න ඕන. නමුත් අපි උපාදානය කියන එක දන්නේ නැහැ. කුතුහලශාලා සූත්‍රය මම ඔබට ඉදිරිපත් කරන්න. මේවා වෙන වෙනම පැය දෙක කියන්න තියෙන බණ. අදත් අපි හඳුන්වා දීමක් කරන්නම් මේ ඉන්න පිරිසට ආරම්භක දේශනයක්. මේ ශාලාවක් නේ. මේකට අපි ධර්ම ශාලාව කියලා කියනවා.
ඔය විශාලා මහනුවර වගේ තැන්වල තිබිලා තියෙනවා ප්‍රජාශාලා. ඒක පන්සල නෙමෙයි ඕන කෙනෙකුට ඇවිදින් කතා කරන්න පුළුවන්. දැන් ගමක ප්‍රජාශාලාවක් හැදුනොත් ඒකට ස්වාමීන් වහන්සේ විතරක් නෙමෙයි වඩින්නේ. සමාජ සේවා කටයුතු කරනවා, ආණ්ඩුවෙන් එනවා, සර්වෝදයෙන් එනවා, සනසෙන් එනවා ඕන කෙනෙකුට ඒක පාවිච්චි කර හැකියි. ඒ නිසා මේ ශාලාවට ඇවිදින් පූර්ණ කස්සප, පහුද කච්චායන, මක්කලි ගෝසාල, සංජය වෙල්ලට්ටිපුත්ත වැනි අය තමන්ගේ න්‍යාය ඉදිරිපත් කරමින් ඒ න්‍යාය අනුගමනය කරලා මිය ගිය අය උපන් තැන් කියනවා. මරණින් පස්සේ යා බඹලෝ ඉපදුනා නැත්නම් දිව්‍ය ලෝකෙ ගියා හරිනේ කියලා. මේක අහගෙන ඉන්නවා වච්චගොත්ත. වච්චගොත්තට ලොකු ප්‍රශ්නයක්. ඔබ වහන්සේත් මේ පූර්වකාශ්‍යප වගේ බුදුවරයෙක් කියාගන්න ලෝකේ පිළිගත්ත ප්‍රභූවරයෙක්. හැබැයි ඔබ වහන්සේ බණ කියන්න ගියාපුවා සමහරු අපාගත වුණා, සමහරු දිව්‍ය ලෝකෙ ගියා, සමහරු ආශ්‍රය කරගත්ත දුකින් මිදුණා කියනවා ඇරුණාම උපන් තැන් කියන්නේ නැහැ. මේක තමයි වච්චගොත්ත බමුණට තියෙන මහා මොහ ගැටලුව. මට මේක ගැටලුවක් කියනවා. ඔබ සැක කරන්න ඕන තමයි සැක කරලා තියෙන්නේ. බුදුන් වහන්සේ ඔබ සැක කරන්න එපා කියන්නේ නැහැ. නුඹ සැක කරන්න ඕන තමයි සැක කරලා තියෙන්නේ කියලා උත්තරේ හරියටම දීලා තියෙනවා. ඒ උත්තරේ අදටත් වළංගුයි තේරුම් ගන්න. ස උපාදානස්සකෝ අහං වච්ච උප්පත්තිං පඤ්ඤාපේමිනෝ අනුපාදානස්ස. වච්ච මම උත්පත්ති පනවන්නේ උපාදාන තියෙන කෙනාට. උපාදාන නැත්නම් උත්පත්ති පනවන්නේ නැහැ. දැන් චුන්දසූකරිකයා අපාගියේ පව උපාදාන කරගෙන. මට්ටකුණ්ලි දීපුත්‍රයා දිව්‍ය ලෝක ගියේ පින උපාදාන කරගෙන. උද්දකරාම පුත්‍ර බඹලෝ ගියේ ධානය උපාදාන කරගෙන. සරියුත් හාමුදුරුවෝ පරලෝ ගියේ නැති උපාදානෙන් මිදුණ නිසා. නෝ අනුපාදානස්ස. එහෙනම් මේ සසර දුක් ගෙනත් දෙන්නේ උපාදානය නෙවෙයි. ස උපාදානස්ස කෝහං වච්ච. වච්ච මම උපාදාන සහිත කෙනාට උත්පත්ති පනවනවා. එහෙනම් කාම භවයේ, රූප භවයේ, අරූප භවයේ උත්පත්ති පනවන්නේ උපාදාන තුල නෙවෙයි. ලබා මිනිසා මිනිස් ජීවිතයක් ලබාගෙන ජීවිතයේ අවසානයේට පෙර උපාදානෙන් මිදෙන්නේ කොහොමද කියන පාර හොයාගෙන උපාදානෙන් මිදීමේ කටයුත්තට ප්‍රවිෂ්ඨ වෙනකොට ඒකට කියනවා භාවනාව කියලා. උපාදානයේ වෙන හැටි තේරුම් අරගෙන උපාදානෙන් නොවෙන්න කටයුතු කරන එකට බුදුහාමි කියනවා විදසුන් වැඩිම හේවත් භාවනාව කියලා. බුදු සමයේ තනිකරම බණ භාවනාව. මේ අපි ළඟ සිදුවෙනා වූ වැරදි ක්‍රියාකලාපයේ පිළිබඳ අවබෝධයක් අපට නැත්නම් අපි අර පළවෙනි ධම්මපරියාය දන්නේ නැහැ. පාපය දන්නේ නැහැ අපි. පාපය දන්නේ නැත්නම් පාපයෙන් මිදෙන්න තේරෙන්නේ නැහැ. දැන් බලන්න එහෙමනම් රූපය ආවත්, ශබ්දය ආවත්, ගන්ධය ආවත්, රසය ආවත්, තරහ ආවත්, මනෝද්වාරිකව තරහ, බය, වෛරය හිතින්නේ ආවත්. මේ එනේ හැම එකක් තුළම මමත්වයෙන් ගත්තාම ඒක අවසන් වෙන්න හේතුවක් ඉතුරු වෙලා. එනේ මමත්වෙන් ගන්න එකට තමයි මේ රූප වේදනා සංඥා සංකාර පහ සක්කාය මමත්වෙන් ගැනීම දිට්ඨියයි. එතකොට පංචස්කන්ධය ආත්මකට ගැනීමෙන්නේ සත්‍ය ආසසරට බැඳෙන්නේ. පංචස්කන්ධෙන්නේ රූපේන්නේ, පංචස්කන්ධෙන්නේ ශබ්දේන්නේ, පංචස්කන්ධෙන්නේ ගන්ධේන්නේ, පංචස්කන්ධෙන්නේ පව, පංචස්කන්ධෙන්නේ පින, ධානය. ඒ එන දේවල් අරමුණනේ. අරමුණක් පාසා මොකද වෙන්නේ? අපි අවසන් කරන්නේ සසරට හේතුවක් කියලා. මේ කර්ම රැස් කිරීම නේද? මේ කර්ම මාර්ගය නේද? අන්න අපිට කර්ම මාර්ගයේ පව් රැස් කරන්න එපා කියලා පවෙන් මොදවා ගත්තට එතකොට අපාගාමී මාවතෙන් විතරයි අපි සදහට මිදෙන්නේ ඈත් වෙන්නේ. නමුත් පින උපාදාන වෙන එක නවත්තන්න අපිට බෑනේ. ධාන උපාදාන වෙන එක නවත්තන්න අපිට තේරෙන්නේ නැහැ. එහෙනම් ඒ උපාදානෙන් පරලෝ යන්න වෙනවා. මේ බුදුන් වහන්සේ පහළ වෙනකොට පවින් පරලෝ යන අයත් හිටියා, පිනෙන් පරලෝ යන අයත් හිටියා, ධානෙන් පරලෝ යන අයත් හිටියා. එනිසා උන් සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියන සීමාව තුළ ඇරුණාම උපාදානෙන් මිදුණු කිසිවෙක් හිටියේ නැහැ. බුදුදහම එහෙමනම් තනිකරම උපාදානයෙන් මුදීම මුල්කට ගත්තාම උපාදානයේ වෙන්නේ පංචස්කන්ධයෙන් පංචස්කන්ධයට නම් උපාදානෙන් මිදෙන්නත් පාවිච්චි කරන්න ඕන පංචස්කන්ධ ධර්මතාවය. අන්න අපි පාවිච්චි කරන සංවර ප්‍රතිපදාවේ පංචශීලයේ පංචස්කන්ධ ධර්මයේ පාදක නැහැ. අටශීලයේ පංචස්කන්ධ ධර්මතාවයේ පාදක නැහැ. දසශීලයේදී පංචස්කන්ධ ධර්මතාවයේ පාදක නැහැ. උපසම්පදා සීලයේත් පංචස්කන්ධ ධර්මයේ පාදක නැහැ. අපට තියෙන්නේ ශික්ෂාපද විනයක්. අපි කාගාවත් මේ ධර්ම විනය කියන එක නැහැ මේ ගෞතම සාසනයක කාලක් තිස්සේ අතුරුදහන් වෙලා.
දුකින් මිදෙන්න නම් ශික්ෂාපද විනයෙන් බෑ. ධර්ම විනයට මෙන්න ඕනේ. ඇයි? වච්චගත වගේම සත්‍යකගෙන් උත්තරයක් හම්බ වෙනවා. සත්‍යකට බුදුන් වහන්සේගෙන්. ඔබ වහන්සේ ශ්‍රාවකයෝ හික්මවන්නේ කොහොමද? අර කිව්ව 5 8 10 උපසම්පදා සීලය කියලා බුදුන් වහන්සේ වදාරන්නේ නැහැ. මම ශ්‍රාවකින් හික්මවන්නට පාවිච්චි කරන්නේ පංච උපාදානස්කන්ධය අනිදුක්ඛ අනාත්ම වශයෙන් බැලීම. ආව නේද? අන්න බුදුන් වහන්සේගේ ධර්ම විනය හැටි පංච උපාදානස්කන්ධය අනිදුක්ඛ අනාත්මයි. සසර බැඳෙන හැටි පංච උපාදානස්කන්ධේ නිස්සුකාත්මය. පංචස්කන්ධේ නිස්සුකාත්මය පංච උපාදානස්කන්ධේ ඒක සසර බැඳෙන හැටි. ගැලවෙන්න නම් ඒක හික්මවන්න පංච උපාදානස්කන්ධය අනිදුක්ඛ අනාත්ම වශයෙන් බලන හැටි අපිට තේරිලා තියෙනවා. එහෙම නැත්නම් අපි කතා කරනවා අභිම මහරහතන් වහන්සේ පැහැදිලි කළා වූ ගාථාව. ඔබ කවුරු හරි මේක පාඩම් කරන් නැති පොත්පත්වල තියෙන නිසා ආරබත නික්කමත යුඤ්ඤත බුද්ධ ශාසනය. බුදුන් වහන්සේගේ ඉගැන්වීම පිළිපැදීම සඳහා ආරම්භ කරන්න. එහි යෙදෙන්න, ඒ පවත්වාගෙන යන්න. මේ බුද්ධ ශාසනය කියන වචනේ බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම. ඒ ඉගැන්වීමේදී වෙන්න ඕන කාරණේ පෙන්නනවා. මච්චුනාසේනං දුනාත නාලාගාරංග කුංජරෝ. අර ඔබේ හිතේ තිබෙන ලෝභ දේශ මොහ කෙලෙස් කර්ම ධර්මයන් බටදඬු වලින් හදපු ගයක් පහර ගහලා විනාශ කරන්නා වූ ඇතෙක් වගේ මේ කෙලෙස් ධර්මයන් වෙනසවනසන්න. ක්ලේශ ධර්මයන් වෙනසීම සඳහා තමයි බුදුදහමේ මේ භාවනාව ඕනේ වෙන්නේ. ඒකට කියනවා වචනයක්. යෝ ීමස්මින් ධම්ම විනය අප්‍රමත්තෝ විහෙසති. මෙන්න මේ ක්ලේශ ධර්මයන් නැසීම සඳහා යමෙක් මෙම ධර්ම විනයෙහි අප්‍රමාද වන්නේද? අර යෝ පදෙත් මට හරියට වටිනවා. මේක කරන්න පුළුවන් මහාන වෙලා සිවුරු පරවාගෙන නම් යෝ බික්ඛු ීමස්මින් ධම්ම විනය. මේක කරන්න පුළුවන් භික්ෂුණීන් වහන්සේලාට විතරක් නම් යෝ බික්ඛුනී ීමස්මින් ධම්ම විනය. මේ බුදුරජාණන් වහන්සේට වැරදිලා හැම දේශනා කරලා නෙමෙයි මේ. පාලි භාෂාවේ යෝ පදය ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ඕන කෙනෙකුට යමෙක්. එහෙනම් යමෙකුට මමත් අයිති, අපේ ස්වාමීන් වහන්සේත් අයිති. සිල්මෑණි කෙනෙක් හිටියා නම් එයත් අයිති. ඔබ ඔක්කොමත් අයිති. යෝ ීමස්මින් ධම්ම විනය. යමෙක් මෙම ධර්ම විනයෙහි අප්‍රමාදව හැසිරෙන්නේද? පහය ಜಾති සංසාරං අර සසර උපදින්නට හේතු අවකාශ කිරීම අතහැර දමා දුක්ඛසන්තං කරිස්සති සියලු දුක් කෙලවර කරනවා. දැන් සියලු දුක් කෙලවර කරනු ලබන්නේ ධර්ම විනයෙන් නෙවෙයි. ධර්ම විනය ක්‍රියාත්මක වෙන්නේ පංච උපාදානස්කන්ධය අනිදුක්ඛ අනාත්ම තුන බැලීම නෙවෙයි. බුදුදහමේ ආර්ය සත්‍ය පංච උපාදානස්කන්ධය තුල දේශනා කරපු එකක් නෙවෙයිද? සත්‍ය සසර ඇවිදින්නේ පංචස්කන්ධයේ නිස්සකාත්මකට නම් පංච උපාදානස්කන්ධයක් හදාන නෙවෙයිද? ඔහු පංච උපාදානස්කන්ධ යානේ නැගී අපාය යනවා, දිව්‍ය ලෝක යනවා, බ්‍රහ්ම ලෝක යනවා. බහින්න කල්පනාවක් නැහැ කාටවත්. දැන් ඔය ගුවනින් යන්න යානයක් ඕන වගේ මේ පංච උපාදානස්කන්ධ යානේ තමයි අපි පාවිච්චි කරන්නේ හතර ඇවිදින්න. බුදුහාමුදුරුවෝ දරන්නේ බුද්ධෝත්පාදයක සද්ධර්මයේ හම්බ වුණාම උපාදානයෙන් මිදෙන මඟ හොයාගන්න. අනුපාදාය විමුච්ඡන්ති. එතකොට එහෙනම් උපාදානයේ වෙන්නේ කොහොමද? ඒකෙන් මිදෙන්නේ කොහොමද? බලන්න සක්කාය දිට්ඨිය පිළිබඳ කොච්චර තියෙනවද විස්තර කරන්න කියලා. දැන් අත්තානු දිට්ඨින් ඌහච්ච එවං මච්චුතරෝසියා. සක්කාය දිට්ඨියට ඔබ නොපැමිණෙන්න උත්සාහ කරන්න. එහෙමයි මේ මරු ජය ගන්න. පැමිණෙන්නේ කොහොමද? පැමිණෙන්නේ තමයි චොක්ලට් එකක් ගෙනත් දෙනවා තාත්තා. දැන් අයියයි මල්ලි තමයි ඉන්නේ. අයියා ඉතින් ශරීර ශක්තිය පාවිච්චි කරලා කඩාන ලොකු කෑල්ල කනවා, පොඩි කෑල්ල මල්ලිට හම්බ වෙනවා. පාඩුයි. අඬා ඉන්නව වෙන කරන්න දෙයක් දන්නේ නැහැ. වෙලා නිදා ගන්න. අඬා ඉන්නේ අකමැත්තේ. නමුත් ඒක බරපතල දෙයක් නෙවෙයි. නින්ද ඉදිරි ක්‍රියාමාර්ගයක් නොගෙන තමයි නින්ද යන්නේ. හෙට උදේට අවදි වුණාම ලොකු කෑල්ල ඔයා කෑව මට පොඩි එක දුන්නා කියන මතකේ දරුවට නැහැ. ආයෙත් සෙල්ලම් කරන්න යනවා. ඒ ඉස්සරහට තිබ්බේ නැති හේවත් උපාදානය උනේ නැති නිසා. ටිකක් ලොකු වෙනකොට චොක්ලට් එක කඩාන කන්න ගියාපුවම අඬා ඉන්න ඕන නෑ, මතක් වෙනවා. හරි. ඔයා ලොකු කෑල්ලනේ කෑවේ. ඊළඟ දවසේ හම්බුනහම මං ඔයාට පොඩි කෑල්ල දීලා කන්නේ කියලා හෙටට තියෙනවා. අල්ල ඊළඟ දවසේ චොක්ලට් එකේදී මතක් වෙනවා. නැත්නම් අයියත් එක්කලා ඊයේ තියපු තරහ අද දකින්නකොට මතක් වෙනවා. ඔයා මගේ චොක්ලට් එකේ ලොකු කෑල්ල කෑවා මට පොඩි එක දුන්නා. දැන් ඊළඟ දවසේ ප්‍රතික්‍රියා දක්වන්න වෙන්නේ අරක තියපු නිසා නේද?
මේ උපාදාන වෙනවා කියන එක තේරෙන සිංහලෙන් මම ඔය කිව්වේ අරමුණෙන් අරමුණට මෙන්න මෙහෙම ඉස්සරහට තියපුවා තමයි නැවත උපදින්නේ. මරණයෙන් එහා පැත්තට නැවත උපදින්නේ අද තියපුවා හෙට නැවත උපදින්නේ මේ තියෙන ඒවා. බුදුදහම උගන්වන්නේ නැවත උපදින්න නෙමෙයි නැවත උපදීම නැති කරන්න. මගේ වයසේ අයට මේක තේරෙනවා 1965 ඉඳලා මම දේශපාලන ලෝකෙ දිහා බලන් ඉන්නවා. එක ආණ්ඩුවක් පෙරලෙනවා පෙරලිච්ච කට්ටිය ගුටි කනවා ගෙදගම් වල අය. ජයග්‍රාහකව පහර දෙනවා. පොලිසිය ගියාට බාර ගන්න නැහැ පැමිණිලි අරගොල්ලෝ කටපියන් ඉන්නවා හරි මටත් වෙලාවක් වරෙන්කෝ එහෙම කියලායි නිකන් ඉන්නේ. හිතලයි ඉන්නේ. අනේ මේ පාලන රටාවේ හැටි 5කින් හෝ 7කින් අර ජයග්‍රාහකව පරදිනවා දිනනවා. එදාට අර තමන්ඩ කරපු එකට ගෙදරට ගිහිල්ලා එකට එක කරන්නේ එදා අරක තියපු හින්දා නේද? අපි පාවිච්චි කරන්නේ නහි වේරෙන වේරාණි නෙවෙයි නේද? වෛරයෙන් වෛරය සංසිඳවා ගන්න පාර නේද මේ බෞද්ධය තුළ තියෙන්නේ අවුරුදු 5න් 5ට පෙරලෙනකොට. විශේෂයෙන් ඔය ලංගම වැනි කාර්ය මේ සේවක මණ්ඩලයෙන් තැන්වල හොඳට පේනවා මේක. දිනප මිනිස්සු අර මිනිස්සුන්ට පැත්තට එන්න දෙන්නේ නැහැ ගහලා පන්න ගන්නවා. අරගොල්ලොත් පෙරම්පුරම් බලන් ඉන්නවා හරි උඹලත් පරදින වෙලාවක් ඒකට එකක් හරියට අර නාකවාදී වගේ විශ්වවිද්‍යාලය. විශ්වවිද්‍යාලේට නාවකින්ට හම්බ වෙන්නේ වදයක් නේ. හරි අපට දීපුවා මං අනිත් අයටත් දෙන්න ඕනේ. එහෙම තමයි මේ පලි ගැනීම යන්නේ. අමානුෂික. මේ මිනිස්සු Taman කරන වැඩේ නිසා සසරට බැඳෙන්න කරුණු හදා ගන්නව ඇරුණාම මේකේ බරපතලකම දන්නේ නැහැනේ. ඉතින් ඒ නිසා කොකාට වාරයක් නම් තිත්යට වාරයක්. මේ නිසා මේ ඉදිරියට තැබීමෙන් තමයි අවස්ථාව වෙනකොට නැවත උපදින්නේ. 65 පෙරදිලා ඉදිරියට තැබුවා. නමුත් 70 වෙනකන් අවස්ථාවක් ආවේ නෑ. 70ක් වෙනකල් තියන් ඉඳලා 70 දිනුවා අරගොල්ල පෙරදුනා. හරි අරක ගන්න දැන් වෙලා. එතකොට මේ සිත ඇතුළට තබා ගැනීමට කියන නමක් උපාදානයි. මේක පටිච්චසම්පාද න්‍යාය තරම් හොඳට පැහැදිලි කරන්නේ නැහැ. මට මේ වෙලාවේ මම ඒක ගණී කියන්න බෑ. මොකද මේ වෙලාවත් එක්කලා සහ කියන්න ඕන බණ ටික එච්චර ගැඹුරට ගෙනියන්න ඕන නැහැ. අපිට තව කීයක් විස්තර කරන්න තියෙනවා. අරමුණෙන් අරමුණට මේ ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් ගන්නා වූ අරමුණ තමයි රූප වේදනා සංඥා සංකාර පහට බෙදන්නේ. එඳා පංචස්කන්ධය කියන්නේ කය කියන මෝඩ කතාව කියන්න එපා මේ සමාජයේ අපි ඉන්න තැන. අපි දන්නවා ඒක මෝඩ කතාවක් කියන්නේ. කන්ද කියන්නේ සමූහයට, පංච කියන්නේ පහට. ඒකට ඇහැ නිසා සමූහයන් පහයි, කන නිසා සමූහයන් පහයි, මේ සමූහයන් පහ ඒවා හයක් පහළ වෙනවා කියන එක බුදුන් වහන්සේ වදාළා. ඒ ඇස නිසා නම් රූපයට බැඳුනහම රූප තණ්හා, කන නිසා නම් ශබ්ද තණ්හා, අන්න තණ්හායකට බැඳෙන්නේ කය නිසා නෙමෙයි, අරමුණු හය නිසා. ඒ තණ්හා කියන්නේ තණ්හා උපාදාන. අර හේතු ඉතුරු වෙන්නේ ඒකේ තමයි. එනහර පංචස්කන්ධයේ මමත්වෙන් ගත්තාම ඒක නැසෙන්නේ හේතු ඉතුරු කරලා. මමත්වෙන් ගත්තේ නැත්නම් නැසෙන්නේ හේතු ඉතුරු නොකර. මෙන්න මේ පංචස්කන්ධයේ හේතු ඉතුරු කරන නැසීමයි හේතු ඉතුරු නොවි නැසීමයි අතර තමයි බුදුරජාණන් වහන්සේ වදාළ පමාවයි නොපමාවයි දෙක තියෙන්නේ. මතක තියාගන්න. අපි තව ටිකක් එහාට ඒක විස්තර කරමු මෙහෙම. ඔබ පාසල් අධ්‍යාපනය තුළ, දහම් පාසල් අධ්‍යාපනය තුළ නැත්නම් මේ ධර්මශාලාවක් තුළ ඇසට පේන මේ ද්‍රව්‍ය ලෝකයේ වෙනස් වීම අනිත්‍ය කියලා පාඩම් කරගන්නවා. බැලුවම ඇත්ත. මේ ලෝකේ කවදාවත් සදාකාලික පවතින දෙයක් නැහැ. දස්කොලන්, සතාසුතුන්, ගෙවල් දොරවල්, අපේ දත්, අපේ කෙස්. අපි හිතන්නේ ඉන්නවා බුදුරජාණන් වහන්සේ වදාළ අනිත්‍ය නේද කියලා. එතනනේ අපිට වැරදුනේ. මේ ත්‍රිපිටකය තුල සූත්‍ර දේශනාවල S2 බලන අනිත්‍යක් නැහැ. හොඳට මතක තියාගන්න. ඔබ දත් වැටෙනවා දකින්නේ S2 නෙවෙයිද? කෙස් සුදු වෙනවා දකින්නේ S2 නෙවෙයිද? ඇඳුම් පැළඳුම් දි รา යනවා දකින්නේ S2 නෙවෙයිද? ගසක් දි รา යනවා දකින්නේ S2 නෙවෙයිද? ශරීරය මහලු වෙනවා පේන්නේ S2 නෙවෙයිද? නමුත් යදා පඤ්ඤාය පස්සති කියන්නේ යම් විටක නුවණින් දකීද? මොනවද? සබ්බේ සංඛාරා අනිච්චාති. සංඛාරවලයි අනිත්‍ය බලන්න ඕනේ. සංඛාර කියන්නේ බාහිර වස්තුවන්ට නෙවෙයි. අන්න අපිට මේ පංචස්කන්ධයේ අනිත්‍ය යොදා ගන්න තේරෙන්නේ නැහැ. පංචස්කන්ධය තුල අනිත්‍ය බලන්න අපි දන්නේ නැහැ. අපි බලන්නේ වතු පිටි වල ඉඩ කඩන් වල හරක බාන වල ගෙවල් දොරවල් වල කැඩී නිදීම අනිත්‍ය කියලා. ඒක අනියත බව. පාලි අනිත්‍ය නෙමෙයි. මතක තබා ගන්න.
ඒ නිසා අනිත්‍ය තියෙන තැන අපි හොයාගන්නවා. මගේ ධර්ම දේශනාවල ඒක තිබුණා. අර බිදුර කියන සූත්‍රයේ. ඒක මේ සමාජයට එළි වෙලා නැහැ. ඒ නිසා අපිට ගැන කතා කරන්න වෙනවා. ඔබට මට කයක් තියෙනවානේ. මේ කය ළමා තරුණ මැදිවිය මහලු පොළොවට පස් වෙන තැන දක්වා ගමනක් යනවා. ඔබ මේකටනේ අනිත්‍ය කියලා කියන්නේ. නමුත් බිදුර සූත්‍රයේ මේකට පෙන්වන්නේ අයං භික්කවේ කායෝ බිදුරං කියලා. මහණෙනි මේ කය කැඩී බිඳී අනසලුය. කායක කැඩී බිඳී යාමවත් බුදු සමය අනිත්‍ය වෙන්නේ නැතිකොට බාහිර වස්තුන්ගේ වෙනස් වීම කොහොමද බුදු සමය අනිත්‍ය වෙන්නේ? ඔය ඇහැට පේන වෙනස්කම් දේශනා කරන්න බුදු වෙන්න ඕනද? මේ ලෝකේ ඉන්න ඕනෑම ආගමිකයෙක් ඕක දකින්නේ නැද්ද? ඔබට ඉන්නවා නම් වෙනත් ආගමිකයෝ ඇසුරු කරන අය අහලා බලන්න. නමුත් මේ බුදුන් වහන්සේ පුබ්බේ අනනුස්සේතු ධම්මේසු කියන්නේ ඊට පෙර කවුරුත් දැක්ක එකක් නෙවෙයි ඒක. එහෙනම් ඒක යදා පඤ්ඤාය පස්සති. නොනින් බලන්න ඕන දෙයක්. මතක තියාගන්න. එහෙනම් අපි කය ගැන ගත්තා. කය පොළොවට පස් වෙන දි รา යන එක බිදුර භාවයේ හේවත් කැඩෙන බෙදෙන සුළු බව. කය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? සිත ඔස්සේ. ඇසෙන් කනට, කනෙන් නාසයට, නාසයෙන් දිවට, දිවෙන් කයට, කයෙන් සිතට, චක්කුසෝත ගාන දිවහා කාය මන ඔස්සේ මේ හිත වෙනස් වෙනවා. විඥානං වික්‍රේ පබංගුරං. ඒ විඥානං කියන්නේ සිතට කියන නමක් කියන එක. අර ලහු පරිවර්තන කියන වචනේ අර්ථයේ ඇසෙන් කනට, කනෙන් නාසයට පිළිවෙලක් නැතුව මේ හට ගන්න සිත් නැසෙනවා. දඟලන්න ඕනේ නැහැ. ස්වභාවයෙන්ම අරුණ මාරු වෙනකොට නැතෙනවා. ඒ නැසීමත් අනිත්‍ය නෙමෙයි භංගුරං. බිඳෙනවා, නැවත නැවතත් බිඳෙනවා පබංගුරං. දැන් අපිට පිළිගන්න වෙනවානේ. කයේ සහ සිතේ වෙනස් වීම ත්‍රිපිටකයේ උගන්වන්නේ බිදුරං සහ පබංගුරං කියලා. කවුද මේ දෙකට අනිත්‍ය දාලා ඉගැන්වුවේ? දන්නේ නැති අය, වරද්දාගත් අය. අපි ඒ අයගෙන් ඉගෙන පාඩම් කරගෙන නෙමෙයිද බලන්නේ? කෙස්වල අනිත්‍ය නෙමෙයිද භාවනා මධ්‍යස්ථානවල ගිහින් ඉඳගෙන බලන්නේ? ලොම්වල අනිත්‍ය නෙමෙයිද බලන්නේ? දත් ඇරෙන එකේ අනිත්‍ය නෙමෙයිද බලන්නේ? කෙස් සුදු වෙන හැටි. කොහෙද මේ මිනිස්සු ඉන්නේ? හදාගත්ත මෝඩ බුද්ධ ආගමක් තුළ. ආරි සත්‍යයට සමීප වෙලා නැහැ. සමාධියක් ලැබෙයි. නමුත් මේ කෙලෙස් නැසෙන්නේ නැහැ. ආසවක්ඛේ ඥානය පහළ වෙන්නේ නැහැ. දුකින් මිදෙන්නේ නැහැ. తాවකාලිකව ditta ධම්මසුඛ විහරණයක ඉන්න පුළුවන් පැයක් කමාරකට. ඒක පැහැදිලි කරන්නේ සමාධි භාවනා සූත්‍රයේ කියන දවසට. දැන් ඊළඟ පදයට එන්න. සබ්බේ උපදි අනිච්චා දුක්ඛා විපරිණාම ධම්මා කියලා තියෙන බිදර සූත්‍රයේ අන්න මොනවද අනිත්‍ය දුක්ඛ අනාත්ම? අර විපරිණාම ධම්මා කියන්නේ අනාත්මයි කියන එක මොනවද? සබ්බේ උපදි. සියලු උපදි සම්බන්ධයෙන් තමයි බුදුවරු හොයාගත්තේ අනිත්‍ය දුක්ඛ අනාත්මය. උපදි කියන්නේ ගස් ලැබු කොළයක්ද? උපදි කියන්නේ දෙල් කොළයක්ද? උපදි කියන්නේ ගොඩනැගිල්ලක්ද? උපදි කියන්නේ අඳුමක්ද? බාහිර ලෝකේ කොහෙවත් උපදි නැහැ. උපදි කියන්නේ ලෝභයට, දේශයට, මෝහයට, ඊර්ෂ්‍යාවට, ක්‍රෝධයට, වෛරයට, කෙලෙස් වලට උපාදානයන්. උපාදානයන්ගෙන් මිදීම සඳහා බැලිය යුතු අනිත්‍ය දුක්ඛ අනාත්මය කෙස්වල, ලොම්වල, නියවල, දත්වල බලන්න උගන්වපු දවසේ ඉඳලා නිවන් අවබෝධ කරගන්න අවශ්‍ය බුද්ධ ආගම මේ රටේ නැහැ. එසේ මෙසේ වරදක් නෙමෙයි වෙලා තියෙන්නේ. තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා දැසින් බලන අනිත්‍යයක් බුදුදහමේ නැහැ. මේ අනිත්‍යදී කෙලෙස් නැසෙන්න ඕනේ. සිත පිරිසිදු වෙන්න ඕනේ. ඒක බලන්න තියෙන්නේ කොහෙද? සබ්බේ සංඛාරා අනිච්චාති. දැන් අපි හොයාගමු සබ්බේ සංඛාරා කියන්නේ මොනවද කියලා. මගේ ධර්ම දේශනාවල මේක තිබුණා. මම සාමාන්‍ය සමාජයට කියලා දෙනවා කසල වලට සංඛාර කියනවා කියලා. දැන් අර තනකොළ සුද්ධ කරලා අතන තියෙනවා තනකොළ ටිකක් මැරිලා. දැන් ඕක තව ටිකක් දාසෙට වෙලා පොළොවට පස් වෙනවා. ඒ කසල දිරා යනවානේ. ඒ කසල දිරා යාම බුදුන් වහන්සේ අනිත්‍ය කියලා පෙන්වන්නේ නැහැ. ඒ සංඛාර කියන්නේ සයන්න බින්දු අල්පස්ථාන කායන්නේ වෙන සංඛාර. ඒවා ලෝකේ බුදුහාමුදුරුවෝ පහළ වෙන්න ඉස්සෙල්ලා දිරා ගියා. ලෝකේ ඕන තරක ඒවා දිරා යනවා. ඒක බැලුවට අපිට ලැබෙන නිවනක් නැහැ. නමුත් අපි ළඟ තියෙනවා මේ මමත්වයෙන් ගැනීම තුළ රැස්වෙන්නා වූ ටිකක් අபிසංකාර කියලා. අර අபிසංකාර කියන පදේම තේරුම අර මමත්වයෙන් ගැනීමෙන් හේතු ඉතුරු වීම කියන එක. අන්න පෘථග්ජන භාවයෙන් බලන්න. පෞපින් විපාක මෙලෝ පරලෝ විශ්වාස කරන්නේ නැති කෙනා තමන් කරන වැඩ නිසා ස්කන්ධ පංචකයේ ලෝභයට, දේශයට, මෝහයට ආයත් කරගෙන උපාදාන කරගන්නවා. දැන් පව් සිද්ධ වෙනවා කියන එකට තමයි අපුඤ්ඤාභි සංකාර කියලා කියන්නේ. පව් රැස් වෙනවා.
පව් කරන්න හොඳ නෑ කියලා පුතග්ජන භාවය තුළ පිනට නැඹුරුනම අල්ලා ගැනීමේ මුලාව පිනට එනවා. දැන් පින් රැස් වෙනවා. පින උපාදාන වෙනවා. පුණ්‍යාභි සංකාර. ඊට එහා ගිය පුද්ගලයෝ මේ පව පින කියන කාම අරමුණ අතහැරලා ධානය පැත්තට යනවා. රූප ශබ්ද ගන්ධ රස අතහැරලා දැන් උන්ට ධානය උපාදාන වෙනවා. ආනිජ්ජාභි සංකාර. දැන් සත්‍යය පුද්ගලයෙක් වශයෙන් ජීවත් වෙලා අපුණ්‍යාභි සංකාර රැස් කළොත් පවෙන් පරලෝ යනවා භවගාමී. පුණ්‍යාභි සංකාර රැස් කළොත් පිනෙන් පරලෝ යනවා භවගාමී. ධාන කුසල රැස් කළොත් ධානෙන් පරලෝ යනවා භවගාමී. කාම රූප අරූප භවත්‍රේ ඇවිදින්නේ අපුණ්‍යාභි සංකාරය සහ පුණ්‍යාභි සංකාරය සහ අනිජ්ජාභි සංකාරය නිසා. එහෙනම් ඇවිදින්නේ සබ්බේ සංඛාරා අනිච්චානිසාති නෙවෙයි නිච්ඡාති නිසා. ඒ නිට්ටයයි කියන්නේ ස්ථිර නිසාද? නැහැ. එහෙනම් මේ නිච්ඡාති කියන පදේ අර්ථය අපි හොයන්න වෙනවා. මොකද්ද? ස්ථිර නෙවෙයි. පව් අල්ලගත්තාම පව් මම වෙනවා. පව් මමේ වුණාම පව් මගේ වෙනවා. පව් මගේ වුණාම පව් මගේ ආත්මය වෙනවා. අන්න පවේදී අපිට මගේ ආත්මයවත් නිත්‍ය සුඛ ආත්ම වෙන්නේ පාපය. පාපය අතහැරලා පිනට මාරු වුණොත් පිනේදී අල්ලගත්තාම මගේ ආත්ම වෙන්නේ පින. පින අතහැරලා ධානයට ගියොත් ධානයේදී මගේ ආත්ම වෙන්නේ ධානය. මගේ ආත්ම නැමැති මුලාව සත්වයා අපාය හතරේ මනුස්ස ලෝකේ දිව්‍ය ලෝකේ හයයි රූපී අරූපී බඹතල විශ්සේ ඇවිද්දෝනවා. එහෙනම් මගේ ආත්ම කියන එක මුලාවක් නේ. ඒතං මම ඒතෝ අහං අස්මින් ඒසෝ මේ අත්තා. එහෙනම් සත්වයාට දුක් ගෙනත් දෙන්නේ අටලෝ දහම නෙමෙයි පංචස්කන්ධයේ ආත්මය. පංචස්කන්ධයේ ආත්මයට පංච උපාදානස්කන්ධය කියනවා. පංච උපාදානස්කන්ධයේ ආනේ ගොඩ වී සත්වයා පවේ පිනේ ධානයේ විපාක වශයෙන් සසර ඇවිදිනවා. එහෙනම් ස්කන්ධ පහෙන් පහට නම් උපාදාන වුණේ ස්කන්ධ පහෙන් පහටත් නිදෙන්න ඕන නේද? අන්න සක්කාය දිට්ඨියට පැමිණෙනවා කියන එකේ තේරුම එහෙමනම් අරමුණ මමත්වයෙන් ගත්තාම ස්කන්ධ පහ නැති වුණාට හේතුවක් ඉතුරු වෙලා නැති වෙනවා. හේතුව ඉතුරු වෙලා නැති වෙන එකට කියන්නේ නිත්‍ය සුඛ ආත්ම. හේතු ඉතුරු නොකර අවසන් කරනවා නම් ඒකට කියන්නේ අනිදුක්ඛානාත්ම. අන්න අනිත්‍ය තියෙන තැන. ස්කන්ධ පංචකය අනිත්‍යයි. මතක තියාගන්න. එතකොට අපි බණ තේරෙන්නේ නැති තාක්කල් හැම එකක්ම මුල් කොටගෙන අත්තානුදිට්ඨි මූහච්ච නෙමෙයි සක්කාය දිට්ඨියට නොපැමිණීම නෙමෙයි කරන්නේ. සක්කාය දිට්ඨියට පැමිණීම කරනවා. දානෙදි සීලේ භාවනාවේ තුනේදීමත් අපි සක්කාය දිට්ඨියට පැමිණීම කරනවා. අපි දන්නේ නැහැ. උපාදාන වීම කරනවා. උපාදානෙන් මිදීම අපි පාවිච්චි කරන්නේ නැහැ. දැන් බුදුන් වහන්සේ මේ සූත්‍රය දේශනා කරමින් වචන මතක් වුණාම කියන්නම් හරියටම අත්තානු දිට්ඨින් ඌහච්චයවම් මච්චුතරෝසියා. මේ මායя පරාජය කරන්නේ සක්කාය දිට්ඨියට නොපැමිණීමෙන්. එහෙනම් සක්කාය දිට්ඨියට පැමිණෙන්න නෙමෙයි උත්සාහ කරන්න කියන්නේ අපිට නොපැමිණ අවසන් කරන්න. අර මගේ ආත්මකට ගැනීම වෙනුවට එසේ නොගෙන ස්කන්ධ පංචකය අවසන් කරන්න පුළුවන් නම් උපාදාන නොවි ස්කන්ධ පහ මිය යනවා. උපාදාන නොවි මිය ගියොත් පව් සිද්ධ වෙන්නෙත් නැහැ, පින් සිද්ධ වෙන්නෙත් නැහැ, ධානය සිද්ධ වෙන්නෙත් නැහැ, උපාදාන වෙන්නේ නැහැ, ඒවත් සංයෝජන වෙන්නේ නැහැ. සංයෝජනය කියන්නේ හේතු ඉතුරු වෙන එකට නේ. එහෙනම් අපි සංයෝජනයනේ තෝරන්න තියෙන්නේ, සංයෝජන කැඩීම නෙමෙයි. පවපින ධානයේ ඔස්සේ සත්‍යය ඇවිදින්නේ මොකක් නිසාද? සංයෝජනයක් නිසා. නමුත් ළමයින්ට පාළි උගන්වනකොට දහම් පාසලේ නැත්තම් පොඩි හාමුදුරුවෝ උගන්වන්නේ අහං සංයෝජනතෝ මුංචිත්වා නිබ්බාණං ලබිස්සාමි. මම සංයෝජනයන්ගෙන් මිදී නිවන් ලබමි. බුදුදහම තියෙන සංයෝජනයන්ගෙන් බැඳෙන්නද මිදෙන්නද? මිදෙන්න ස්කන්ධ පංචකයමයි පාවිච්චි කරන්න ඕන. ස්කන්ධ පංචකයමයි බැඳෙන්නත් පාවිච්චි කළේ. එහෙනම් බුදුදහම ස්කන්ධ පංචකයේ මුල් කොටගත් දේශනාවක්. ස්කන්ධ පංචකයට අතීතයක් නැහැ, අනාගතයක් නැහැ, හැම මොහොතෙම වර්තමානයි. දැන් බණ අහනවා මගේ රූපේ නිසා ඔබට රූපේ මුල් කොටගත් ස්කන්ධ පහක් පහළ වෙයි. දැන් බණ අහනවා මගේ ශබ්දේ නිසා කනෙන් ශබ්දේ මුල් කොටගත් ඔබට ස්කන්ධ පහක් පහළ වෙයි. ඔබ දැන් ස්කන්ධ පහෙන් පහට යමින් ඉන්නේ මේ. දවල් රැය තිස්සේ මේක තමයි අපි කරන්නේ ජීවත් වෙනවායි කියලා.
සම්මතයෙන් කනවා බනවා යනවා එනවා උගන්වනවා ඉගෙන ගන්නවා වැරදි කරනවා පින් කරනවා පව් කරනවා කීවට ඇතුළතින් ගත්තාම අභිධර්මය පංචස්කන්ධයාගේ ඉපදීම මැරීම ඕන කෙනෙකුට. හැබැයි ඉපදීම මැරෙන්නේ අපි කරනකොට මොකද කරන්නේ මමත්වෙන් අල්ලාගෙන. ඒ නිසා අපි කරන්නේ මොකද්ද? උපාදාන කොට අවසන් වෙන්න ආරිනවා. දැන් ඒක සංයෝජනයක් නෙවෙයි. සක්කාය දිට්ඨි සංයෝජනය. දැන් මොකද්ද අපිට කරන්න වෙන්නේ එහෙමනම්? සක්කාය දිට්ඨිය නොපැමිණෙන්න. ඇසෙන්ද, කනෙන්ද, නාසයෙන්ද, දිවෙන්ද, කයෙන්ද අපිට අරමුණක් එන්නේ. නින්ද හැරෙන විට මනෝද්වාරයේ කල්පනාවේද අපි ඉන්නේ. ඒ අරමුණ. ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් අරගෙන ප්‍රතික්‍රියා දක්වන්න යනවද? ගහ වෙන ගන්න යනවද? හෙටට තියන්න යනවද? අල්ලා නොගැනීමෙන් අවසන් කරනවද? අර අත්තානු දිට්ඨින් ඌහච්ච කියන්නේ පංචස්කන්ධයේ මමත්වයෙන් නොගෙන අවසන් කරනවද? ඔතනින් එහාට කියන්න බණක් නැහැ තේරුණා නම් මේ භාවනාව. ඔය නොගෙන අවසන් කරන්න අල්ලා නොගන්න තියෙන එක තමයි සිහිය කියන්නේ. සිහිය තියෙන්න ඕන මම මේකට අහුනොත් සසරට බැඳෙනවා එහෙනම් සසරට බයයි බැඳුනොත් ඇවිදින්න සිද්ධ වෙනවා. ආයේ බුද්ධෝත්පාදයෙන් එහා පැත්තට ගිහින් වෙන ආගමක් ඉපදුනොත් හරි වෙන ලෝකෙක ගියොත් හරි ආයේ මේක කියලා දෙන්න කෙනෙක් නැහැ. සක්කාය දිට්ඨිය කඩන්න පංච ප්‍රාදානස්කන්ධයක් ආයත් තියෙන්නත් එපා කය උදව් කරගෙන. ඔය දිව්‍ය ලෝකේ කියලා නිවන් දකින්නත් සමහර අය මේ රටේ උගන්වනවා. මිනිසුන්ට මේක තේරුම් අරගෙන කය උදව් කරන්න තියෙන දෙයක්. පරලෝ යාම කියන්නේ පවෙන් ගියත් පිනෙන් ගියත් ධානයෙන් ගියත් සසරේ පමාවක් කරුණාම ආයේ මෙහෙ එන්න වෙනවා. පුබ්බනිමිති කියන සූත්‍රය මම කියලා ඇති ඔබට. මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දෙවියන්ට කාලය ඉවර වෙලා චුත වෙන්න හිතෙනවලු. දැන් ඉතින් දෙක අපිට වගේ කිහිල්ලෙන් දාඩිය දාන්නේ නැහැ වචනෙන් කිව්වට. කිහිලි වලින් දාඩිය දානවලු, මල් මැල වෙනවලු, කය දුර්වර්ණ වෙනවලු, ඉන්න හිතෙන්නේ නැතිලු. දැන් ඒ පින ඉවර වෙලා. දැන් ඊට පස්සේ හිතවත් අය කියනවලු භෝ ඊතෝ ගන්්වා සුගතින් ගච්ඡ. ඔබ මෙහෙන් ගිහින් සුගතියට ඵලයන්. සුගතින් ගන්්වා සුලද්ද ලාභං ලබ. සුගතට ගිහිල්ලා සුලද්ද වූ ලාභය ලබන්න. සුලද්දේ ලබා සුප්පතිත්ථිත බවාහි මනාව පිහිටන්න. මෙහෙම බුදුන් වහන්සේ දේශනා කරන පුබ්බනිමිති සූත්‍රය. භික්ෂුන් වහන්සේ නමක් අහගෙන ඉඳලා ස්වාමීනි දෙවියන්ගේ සුගතිය කොහෙද? ඒ සුගතියට යන්නද කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි දෙවියන්ගේ සුගතිය මනුස්ස ලෝකයයි. එහෙ බෑ ඔක කරන්න. මෙහාට එන එක අර පෙන්වන්නේ මිනිස් ලෝකයක් ඇවිදින් ඊට පස්සේ සුලද්දලාභය තමයි මේ සුගතින් ගච්ඡ මනුස්ස ලෝකෙට පැමිණීම ධර්මයේ හැමීම සුලද්දලාභය. අනාත්ම දර්ශනයේ පිහිටීම තමයි මනාව පිහිටීම. මෙහි ඇවිදින් කරගන්න කියලානේ අර තියෙන්නේ. අපි මොනවද මේ කරන්නේ? උඩ බලාගෙන දිව්‍ය ලෝකයට යන්න ඉන්නවනේ. ඔය පංචස්කන්ධේ වරද්දාගත්ත අය පංචස්කන්ධේ විග්‍රහ කරගන්න බැරි අය ඇස අනිත්‍යයි, ගෙස් අනිත්‍යයි කියා කාලයක් තිස්සේ ඉඳලා දැන් අද දිව්‍ය ලෝකයට යන්න ඉගෙන ගන්නවා උගන්වනවා ලෝකෙට. ඇයි මේ තරම් මුලාවක් කරන්නේ මේ සමාජය? දන්නේ නැත්තම් දන්නේ නැහැ කියලා නිකන් ඉන්නකෝ බං. මේ මිනිසුන්ට ස්කන්ධ පංචකය අනාත්මය බලන්න බුදුහාමුදුරුවෝ උගන්වන්නේ කෙලෙස් නැසෙන්න. මිනිසුන්ට කරන්න ඕන පුළුවන් දෙයක්. සතිය මේ මොහොතේ පාවිච්චි කරන්න ඕන දෙයක්. ඒ නිසා මේ සමාජයට තියෙන එසේ මෙසේ මුලාවක් එහෙම නෙවෙයි. අවාසනාවකට අපි මේ කරුණු පැහැදිලි කිරීම 1000ක් ආවොත් 1000න් 100ක් තේරුම් ගත්තොත් ලොකු වාසනාවක්. අර පාරම්පරික මත වලින් එහාට යන්න තරම් අවබෝධයක් නැතුවම පරණ කුණු වලේම හිර වෙනවා ඇරුණාම මේ කතා කරන එක Tamanne ඇත්ත කියලා තේරෙන්න ඕනනේ. මම මොකද පොතක් පෙරලාගෙන මෙතන තියෙන සූත්‍ර බලාන කියනවද මේ නෑ ත්‍රිපිටකය කියෝලා සේරම ගලපගෙන මහන්සියක් නැතුව කියන්නේ යනවා. ඒකයි මම කියේ සූත්‍ර දේශනාවක් ගත්තත් බන කියන්න පුළුවන් නැතත් කියන්න පුළුවන් තේරුම් ගත්තාම. අපි තාම කතා කරන්නේ කොතනද මේ? සංයෝජනවල සක්කාය දිට්ඨිය විතරයි. දැන් සෝවාන් වුණ පුද්ගලයා එතනින් එහාට තමයි මේ අරමුණ මමත්වෙන් නොගෙනමින් සක්කාය දිට්ඨිය කඩන භාවනාව කරන්නේ. මම කියන්නේ නම් සෝවාන් වලින් එහාටයි බුදුදහමේ ධම්මං සරණං ගච්ඡාමි වළංගු වෙන්නේ. මේ ස්කන්ධ පංචකේ අනිත්‍යයි ධර්මයේ අනිත්‍ය බලනකොට සංයෝජනයන්ගෙන් මිදෙනකොට කෙලෙස් නැසෙනවා. ඒකයි බුදු සමයේ බණ භාවනා කියන්නේ. අපි විචිකිච්ඡාවත් පැහැදිලි කරනවා. තවත් ගැඹුරු මාතෘකාවක්.
මොකද්ද විචිකිච්ඡාව? තනි වචනෙන් නම් සැකේ. ඒක විස්තර කරනවා බුද්ධ ආදී 8 තැන. මමත් ඉතින් ඕක 6 7 8 පන්ති වල ඉඳලා පාඩම් කරගෙන ඇති අද දක්වාම. බුදුන් කෙරෙහි, ධර්මයේ කෙරෙහි, සංඝයා කෙරෙහි, ශික්ෂා කෙරෙහි, පෙර භවයේ කෙරෙහි, මතු භවයේ කෙරෙහි, මේ භවයේ කෙරෙහි පටිච්චසම්පාදකෙහි සැකේ දුරු වෙන්න ඕනේ. ඕක හොඳයි ලියන්න. ලකුණුත් හම්බ වෙනවා. බුදුන් කොහොමද හඳුනාගන්නේ? බුදුන් දන්නේ නැත්නම් සැකේ දුරු වෙන්නේ නැහැ. ඉන්දියාවේ බුදුහාමුදුරුවෝ කියලා කෙනෙක් හිටියා අපිට සැක නැහැ කිව්වට හරියයිද? ලංකාවේ බුදුහාමුදුරුවෝ හිටියා කියලා කට්ටියක් කියන්නේ නැහැ. මේ පිටිපස්සේ යන මෝඩයින්ට මට කියන්න දෙයක් තියෙනවා. මතක තියාගන්න. පිටිපස්සේ යන්නේ මෝඩයෝ ටිකක්. බුදුරජාණන් වහන්සේ ඇමරිකාවේ ඉපදුනත්, ලංකාවේ ඉපදුනත්, ಭಾರತයේ ඉපදුනත් ඒක ගත වෙච්ච දෙයක්. ආයේ හැදුවයි කියලා ඒකෙන් ධර්මය වෙනස් වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ලෝකෙට පහළලා දේශනා කළේ ධර්මයක්. බුදුරජාණන් වහන්සේගේ ගුරුවරයා ධර්මයයි. අපි මිනිස්සු හැදෙනවන් හැදෙන්නේ ධර්මයේ තේරුම් අරන් ඇරුණාම බුදුන් වහන්සේ උපන් තැන් මාරු කිරීමෙන් නෙමෙයි. තවත් භික්ෂුන් වහන්සේලා අතර බව සංඝ වේදයක් ඇති වෙනවා ඇරුණාම තවත් මිත්‍යා දෘෂ්ටියක් පැතිරෙනවා ඇරුණාම මේවෙන් වැඩක් වෙන්නේ නැහැ. මෝඩියෝ රවට්ටන්න පුළුවන්. ඒ නිසා වැදගත් වෙන්නේ බුදුන් දෙසූ ධහම වෙනා උපන් තැන නෙමෙයි. ඒක වැදගත් වෙන්නේ ආමිෂ පූජාවට වන්දනාව යන්නේ. හොඳයි බුදුන් පදේ අපි හොයාගනිමු සැකේ දුරු වෙන්න. කටේ කිරිසුඳු ගියේ නැති කාලේ අම්මගේ හරි තාත්තගේ හරි ඇතින් අල්ලගෙන පන්සලට ගියාපුවාම ප්‍රතිමා වහන්සේ පෙන්නලා අන්න පුතේ බුදුන් කියලා ඉගන්වන්නේ නැද්ද අපිට? නමුත් බුද්ධත්වයට පත් වෙලා අවුරුදු 236ක් විතර යනතුරු ಭಾರತේ පුලා පිළිමයක් නැහැ. ඔය වේදිසාව කියන නගරේ නැත්නම් මෑතදී අපි කතා කරන සාංචි විහාරයේ කියන කොටසේදී තමයි පළමුව පිළිම තිබුණායි කියලා පෙන්වන්නේ අවුරුදු 300කට විතර පස්සේ. පිළිමය බුදුන්ගේ වැඩක් නෙමෙයි ගාන්ධාර, අමරාවති, මතුරා කලා ශිල්පීන්ගේ වැඩක්. ඒ අනුරුව සමාන රුවක් සකස් කරලා අධ්‍යාත්මික ගුණ බාහිර ගුණ කරන ප්‍රතිමාවක් හදපු එක පිළිම එක කලා ශිල්පීන්ගේ වැඩක්. අපි ඊට පස්සේ මේ කලා ශිල්පයේ වටිනාකමක් අරගෙන පන්සලෙන් ගෙනත් තියාගත්තාම ඒක ප්‍රතිමා, පටිමා, පිළිබිඹු. මේක දරුවන්ට කියලා දෙන්න පුළුවන් බුදුන් එහෙම කෙනෙක් කියලා හිටියා කියලා දෙන්න. දරුවෝ අවුරුදු 8ක් 10ක් 15ක් 12 යනකොට සිද්ධාර්ථ චරිතය ඉගෙන ගන්නවා. දැන් සිද්ධාර්ථ ගෞතම කියලා කෙනෙක් ලෝකේ පහළ වෙලා සිද්ධාර්ථ කියලා කෙනෙක් ගෙදර දොරේ අවුරුදු 29ක් ඉඳලා 6ක් දුෂ්කර ක්‍රියා කළ 35 දී අවබෝධයටපත් වූ තැනැත්තා බවට පත් වෙනවා. මේ බුදුන් පදේ ව්‍යවහාර වෙන්නේ මේ අවබෝධයටපත් වූ තැන පටන්. ඒක අවබෝධයටපත් වීමක් නේ බුද්ධ කියලා කියන්නේ. එතකොට එහෙමනම් බුදුන් කියන්නේ පිළිම නෙවෙයි මේ ශරීරයෙන් ගමන් ගාන ගිය පුද්ගලයා. දෙවෙනි පියවරේදී අපට එහෙම තේරෙනවා. නමුත් බුදුන් දකීද නිවන් දකී කියන එක සත්‍යපසක් වශයෙන් කරන්න ගත්තොත් එහෙම බුදුන් කියන පුද්ගලයා දැකලා නම් දකින්න ඕනේ. ඒකට වරංගු කාලය අවුරුදු 45යි. ಭಾರತයේ 35 ඉඳලා 80 දක්වා වැඩ හිටි කාලේ විතරයි බුදුන් දකින්න පුළුවන්. ඊට පස්සේ බුදුන් නැහැ. ඒක සත්‍යක් වෙන්නේ නැත්තේ යෝධම්මං පස්සති සෝමං පස්සති. යමෙක් මා දෙසූ ධර්මයේ දකීද බුදුන් දකී. දැන් ධර්මයේ දකීද බුදුන් දකී. ධර්මයේ දකින්න දකින බුදුන් පිළිමේද ශරීරයේද දෙකමත් නෙවෙයි. අන්න සම්බුද්ධත්ව සූත්‍ර සංයුත්ත නිකායේ කීපයක් තියෙනවා. ඒකේ බුදුන් පදයට ලබා දීලා තියෙන විග්‍රහය හොයාගන්න. නේවතාහම් භික්කවේ සදේවකේ සමාරකේ ලෝකේ සබ්‍රහ්මකේ. මහණෙනි දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත මේ ලෝකේ මේ රූප වේදනා සංඥා සංකාර පහට එන දේවල් මගේ ආත්ම වශයෙන් ගන්න තාක්කල් මම ලෝකෙට බුද්ධත්වයට ප්‍රකට කළේ නෑ. පංචස්කන්ධේ ආත්මය බුදුන් නෙවෙයි නේද? අන්න පංචස්කන්ධේ අනාත්මයටපත් වීම තමයි අවබෝධය. විරක්කන කොහොද උදෑසන සිද්ධ වුණේ. මේ පංචස්කන්ධයට එන දේවල් මගේ මම නොවන බවට මට ප්‍රත්‍යක්ෂ වුණාම එදා තමයි මම බුද්ධත්වයට ප්‍රකට කළේ. දැන් පංචස්කන්ධේ අනාත්මය දැකීම නෙවෙයිද බුදුන් දැකීම. අදටත් ධර්මයේ තේරෙනකොට පංචස්කන්ධය අනාත්මය දකින්න බැරිද? එතකොට බුදුන් දකින්න පුළුවන්.
එතකොට බුද්ධ නැත්නම් පංචස්කන්ධයේ අනාත්මයටපත් වෙලා මේ ලෝක ජීවත් වෙනකොට ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ඕන කෙනෙක් වශයෙන් මේ ලෝක ධර්ම මොනවත් එක්කලා ගැටෙන්නේ නැතුව නිවිලා ඉන්න පුළුවන්. ඒ තමයි බුදු සමය සැනසීම. අන්නේ අවබෝධය කෙරෙහි අපට ස්කන්ධ පංචකයේ තේරිලා ස්කන්ධ පංචකයේ ආත්මය ඇතෑරෙනකොට සිත සංසුන් වෙනකොට නිවන කියලා එකක් තියෙනවා කියලා තේරෙයි. අපි සිතේ ඒ නිවීමට කියන නමක් මේ බුදුන් කියන්නේ. පිළිමෙට හෝ පුද්ගලයාට කියන නමක් නෙවෙයි. ඒකයි අපිට පුංචි කාලේ කියලා දුන්නේ ධර්මයේ දකීද බුදුන් දකී බුදුන් දකීද නිවන් දකී මේක තුනක් නොවන නිසානේ මේ ධර්මයයි බුදුනුයි නිවනයි. අන්න ඕක තේරුම් ගත්තේ නැති අයට තමයි අපිට මේ කලා ශිල්ප ආශ්‍රයෙන් බුදුන් වහන්සේ කියලා කෙනෙක් ඉන්නේ මල් පහන් පූජා කරලා වඳින්න ආමිස පූජාවෙන් පින් සිද්ධ කරගන්න. පුණ්‍ය මාර්ගයේ පුණ්‍ය ආවිසංකාරයේ පුණ්‍ය කර්ම රැස් කිරීම. ඒක ධර්ම මාර්ගයේ නැති කාලේ හදාගත්ත ප්‍රාථමික දෙවෙනි මාර්ගයක් විපක්ෂයක් 100ක් සම්පූර්ණ නැහැ. මේකට මම ලස්සන වචනයක් මෑතදී ඉදිරිපත් කළා. තේරුම් කරලා දෙන්න ඕන. අපි දන්නේ නැහැ කර්මය සහ ධර්මය අතර වෙනස. ඒ නිසා අපි මේ පව්කම් කරන පුද්ගලයා සසරේ අපාගත වෙන්න සරණ කරගන්නේ කර්මය පාප කර්මය නිසා ඔහුගේ සරණං ගච්ඡාමි පාපං. ඔහුට පාපං සරණං ගච්ඡාමි සසරේ ඇවිදින්න. අපි සංස්කෘතියෙන් අපේ මව්පියන් ගුරුවරුන් හදව නිසා අපි පාපයට බයයි දුක් විපාක වලට අකමැති නිසා අපි ඒ නිසා මවට සැලකීමේ පටන් භූමියේ ජලයෙන් ගොඩ දැමීමේ පටන් කඨින පින්කම දක්වා පුණ්‍ය කර්මයන් ගිනරත වෙලා අපි පුඤ්ඤං සරණං ගච්ඡාමි. කැලේට ගිය අය පව්පින් කියන දෙකට එහා ගිය කුසලයක් හොයාගත්තා ධානය කුසලයේ කියලා ඒගොල්ලොන්ට ධානං සරණං ගච්ඡාමි. පාපං සරණං ගච්ඡාමි මරණයෙන් එහා පැත්තට හතර අපායට. පුඤ්ඤං සරණං ගච්ඡාමි මරණයෙන් එහා පැත්තට මනුස්ස ලෝකෙට සහ දිව්‍ය ලෝක හයට. ධානං සරණං ගච්ඡාමි රූපී අරූපී බඹලෝත් 20ක. දැන් පාපං සරණං ගච්ඡාමි පුඤ්ඤං සරණං ගච්ඡාමි ධානං සරණං ගච්ඡාමි සමානයි කම්මං සරණං ගච්ඡාමි නෙවෙයිද? මේ පුණ්‍ය අපුණ්‍ය ආනිජ්‍ය කර්ම වලින් සත්‍යය පරලෝ යනකොට උට සරණ වෙලා තියෙන්නේ කර්මය නෙවෙයිද? කෝ ධම්මං සරණං ගච්ඡාමි. මේ එකකවත් ධම්මං සරණං ගච්ඡාමි නෑ. ඔය තුනෙන්ම මිදෙන්න බුදුන් වහන්සේ වදාළ එක තමයි ධම්මං සරණං ගච්ඡාමි. එහෙනම් කන්න කම්ම සුඛ කම්ම කන්න සුඛ කර්ම වල තියෙන කර්ම මාර්ගයේ කම්මං සරණං ගච්ඡාමි. ඒ කර්ම විපාක වශයෙන් අපායේ දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ යන කර්ම විපාක වලින් මිදෙන්න මේ කර්ම රැස්වීම නතර වෙන්න ඕන. ඒවත් කර්මක්ෂය වෙන්න ඕන. කර්ම රැස් වෙන්නේ උපාදාන වීමෙන්, කර්මක්ෂය වෙන්නේ උපාදාන නොවීමෙන්. උපාදාන නොවි මිදීම සඳහා පාවිච්චි කරන්න ඕන දේ ධර්මයයි. උපාදාන නොවි ස්කන්ධ පංචක අවසන් වීම සඳහා පාවිච්චි කරන්න ඕන දේ ධර්මයයි. ඒක බුදුහාමුදුරුවෝ හොයාගත්තා. ඒ ධර්මයේ දකීද බුදුන් දකී කියන්නේ ඒකනේ. එතකොට අපට එහෙනම් බුදුන් කෙරෙහි සැකේ දුරු වෙන්න මෙන්න මේකට බුද්ධ පදයේ පිළිබඳව ගැඹුරු අවබෝධයක් එන්න ඕන. අවබෝධය ලැබෙ නැත්තා. මොකක්ද අවබෝධය? ස්කන්ධ පංචකයේ ආත්මය පවපින ධානයේ ඔස්සේ සත්‍යය සසරේ නව සත්තාවාසී 31 තලයක ඇවිද්දවයි. සංසාරයේ මේ අනුකර්ම විපාක කර්ම වල විපාක ඇරුණාම අපි හිතන් හිටියට මේ කයෙන් පරලෝ යනවා කියලා සතෙක් කියන්නේ නැහැ. මේ සතා පුද්ගලයෙක් වශයෙන් රැස් කළ කර්මය ඊළඟ ජීවිතයට විපාක වාරයක්. දැන් පව් හේතු නැත්නම් අපායක් තියෙයිද? පින් හේතු නැත්නම් දිව්‍ය ලෝකයක් තියෙයිද? ධාන හේතු නැත්නම් බඹ ලෝකයක් තියෙයිද? හේතු නැත්නම් යන්න සසරක් තියෙයිද? සතෙක් ඉඳීද හේතු නැත්නම් සසර ඇවිදින්න? අපිට බාහිරින් පුද්ගලයෙක් හිටියට මේ ආත්මයක් නැහැ කියන්නේ ඔය සසරෙන් සතරට යන ස්කන්ධ පහෙන් පහට මොකවත් යන්නේ නැහැ. ජීවිතෙන් එහා පැත්තට නෙමෙයි ස්කන්ධ පහෙන් පහටවත් මොකවත් යන්නේ නැහැ. අර හේතු නිසා ඵලය. ස්කන්ධ පහ උපාදාන කර ගැනීමෙන් හේතු තිබුණොත් ඊළඟ ඵලයක් පහළ වෙනවා. ඒ නිසා මේක හේතුඵල ධර්මයක් වශයෙන් බලන්න වෙනවා. දැන් එතකොට එහෙනම් විචිකිච්ඡාව දුරු වෙන්න බුදුන් පිළිබඳ සැකේ දුරු වෙන්න ඕන නේද? එම් බුදුන් පිළිබඳ බුදුන් අවබෝධයටපත් වූ තැනැත්තා කියන එක පිළිබඳ මොකද්ද ලබාගත් අවබෝධය කියන එක අපිට වැටහෙන්න ඕන.
ඉතින් ඇස් දෙක පියාන භාවනා කරුවට සක්කාය දිට්ඨිය කැඩෙයිද? විචිකිච්ඡාව දුරු වෙයිද? මේ අයන්න අය දන්නේ නැති උපාසකම්ම කෙනෙක් ගිහින් ඉඳගෙන සමාධියක් කරන බාහිර පියාන ඉන්නවා. මොකවත් බණ තේරෙයිද? ඒවට අපි කියන්නේ බණ නැති භාවනා. ඒක ස්කන්ධ පංචකේ අනාත්මේ නෑ. අර ලෞකික සමාධි පැත්තට සිත සංසුන් කරගත්තාම එතන තියෙනවා gedara තියෙන ලෝභය, දේශය, මෝහය ගැටෙන්නේ නැති නිසා ඒවා නිසා සංසුන් බවක්. මේ සංසුන් බවට ඇලෙනවා. එකට කියනවා ditta ධම්ම සුඛ විහරණය. මම හොඳ කතාවක් කියන්නේ. අම්මා කෙනෙක් හරි තාත්තා කෙනෙක් හරි ඉන්නවා. කලක් ගෙදර ගත වෙලා. පුතාට ලේලියෙකුත් ගෙනත් ඉන්නවා. දුවට බෑනෙකුත් ඇවිදින් ඉන්නවා. දෙන්නම අල්ලන්නේ මේගොල්ලන්ට. තව ඒ මදිවට පුතත් හිතුවක්කාරකම් කරනවා. තව වට ඉස්සරහා ඉඩම එහා පැත්තේ ඉඩම අරගොල්ලොත් එක්කලා ඉඩම් අරබුද. ඇහැ ඇරියොත් කන ඇරියොත් කන වැටුනොත් පේන්නෙම නරක දෙයක්. ඉතින් උදේ ඉඳලා රෑ වෙනකල් රත් වෙච්ච ගිනි කබලක් වගේ අමනාපෙන් ඉන්නේ. හරි? දකින්න එකෙන් හැම එකෙන්ම කේන්ති ඇවිස්සෙනවා. ගෙදර අපායක්. ඔන්න බෑග් එකකුත් අරගෙන සුදුරේකුත් පොරවගෙන හැදෙරුකුත් අරගෙන පන්සලට යනවා. දැන් පන්සලේ අර ගැටෙනේව නැහැ. උදෑසන අෂ්ටාංග උපෝසත සීලය, ඊට පස්සේ බුද්ධ පූජා පැවැත්වීම, ධර්ම දේශනා, ඊට පස්සේ භාවනා, මේ කාරණා. මේ වැඩි අර ගැටෙන කාරණා එකක්වත් නැත්නම් උදේ ඉඳන් රැ වෙනකොට පන්සල හරි සනීපයි. හොඳ හිත සංසිල්ලක් තියෙන පන්සලේ කියලා කියනවා. ඒ සිතේ සංසිල්ල මොකක් නිසාද? අර ගැටෙන ඒවා නිසා, ලෝභ දේශ මොහ හිතේ ඇතුළේ ඒවා එන්න හේතු හම්බුනේ නැති නිසා. අර හේතු වලින් මග ඇරලා ඉන්න එක නේද අර කරන්නේ. ගෙදර යනකොටම පොලොස් ගෙඩියක් කරලා තිබුණොත් එහෙම යකා ආරුඩ වෙන්නේ නැද්ද අපහ? අර හංගගෙන ඉඳලා හරියන්නේ නැහැ. මේ කෙලස් ටිකයි දුක් ගෙනත් දෙන්නේ. අර පොයට කරන්නේ කෙලස් ටිකෙන් ඈත් වෙලා ඇවිදින් తాවකාලික සුවයක් ලබන එක. නමුත් මේ බණමඩුවේ ධර්මශාලාවේ ඉඳලා මේ කෙලස් ටික නැති කරගෙන ගෙදර යන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න ඕන. ඒක තේරෙන්නේ නැහැ සාමාන්‍යයෙන්. එදාට ওই බණමඩුව වගේමයි ගෙදරත්. අර කවුරු විරුද්ධවාදිකම් කළත් Tamanට කලබලයක් නැහැ. ඒ සිබ ඇතුලෙන් එන්න කාරණයක් නැහැ. ඒ නිසායි තමයි මේකට කියන්නේ සචිත්ත පරියෝදපණං ඒතම් බුද්ධාන ශාසනං කියලා. එහෙනම් සක්කාය දිට්ඨිය ලේසියෙන් කැඩෙන්නේ නැහැ කෙනෙකුගේ තේරෙන්නේ නැතුව, විචිකිච්ඡාව ලේසියෙන් දුර වෙන්නේ නැහැ. මේ බුදුන් කෙරෙහි දැක නැහැ කියලා හරියන්නේ නැහැ. ස්කන්ධ පංචකයේ අනාත්මයට බුදුන් කියන්නේ මිනිස්සෙකුට එවුණු තත්යකටපත් වෙන්න පුළුවන්. සිද්ධාර්ථ ගෞතමය එතෙන්ටපත් වුණා. සරියුත් හාමුදුරුවෝ එතෙන්ටපත් වුණා. මුගලන් හාමුදුරුවෝ එතෙන්ටපත් වුණා. මේ හැමෝමපත් උනේ ස්කන්ධ පංචකයේ අනාත්මයට. පළවෙනි එකට අවබෝධයටපත් වූ තැනැත්තා කියන අනිත් අයට අනුබුද්ධ කියලා කියනවා. දෙවෙනි වතාවට අර ආශ්‍රයෙන් දොස්. බුදුන් කෙරෙහි සැකය දුර වෙන්න ඕන නේද? ඒකස් නැත්නම් ඒක සැකයක් වශයෙන් මමත්වෙන් ගත්තාම සංයෝජනයක්. සංයෝජනයක් කියලා කියන්නේ ඒකනේ. සැකනම් මමත්වෙන් ගැනීමක් තියෙනවා. එතකොට ඒක සසරට බැඳෙන හේතුවක්. ධර්මයේ අපට ධර්මයේ ගැන සැක නැහැ කියලා බොහොම ලේසියෙන් කියන්න පුළුවන්. නමුත් පෘථග්ජන කිසිවෙක් ධර්මයේ දන්නේ නැහැ. උන්ට ධර්මයේ සැකයි. ධර්මය කියන්නේ ධර්මයේ කියන අකුරු හතරට නෙවෙයි. ධර්මය කියන්නේ බුදු ධර්මයේ කියන බණ පොතට නෙවෙයි. ධර්මය කියන්නේ සූත්‍ර දේශනාවලටත් නෙවෙයි. ඒවයි කියන්න උත්සාහ කළා බුදුරජාණන් වහන්සේ පුංචි දෙයක්. කොහොමද ඒක වෙනත් ගාතාවක තිබෙන්නේ? නහි සීලවතං හේතු uppajjanti තථාගතා අට්ඨකරාති නිපදා සම්බුද්දේන ප්‍රකාශිතා. මේ බුදුවරු ලෝකෙට පහළ වෙන්නේ සීල වෘත ගැන වර්ණනා කර ඉන්න හෝ ඒවා යොදවන්න නෙමෙයි. ලෝකේ පවතින අකුරු අටක පද තුනක ගැඹුරු අර්ථ පෙන්වනවා. මේ අකුරු අටට කියනවා පාලියෙන් ගත්තා සිංහලෙන් නම් අකුරු 9ක් 10ක් කියලා ඉඳන් බකොද අපි පාලි ලියන්නේ සිංහලෙන්නේ අද. නමුත් පාලි කාලේ තියෙන්න ඇත්තේ 8යි වෙන්න ඇති. අනිත දුක අනත ලිව්වම 8යි එන්න ඕනේ. මේකට කියනවා ත්‍රිලක්ෂණය. බුදුවරු ලෝකෙට පෙන්වන ධර්මයේ ත්‍රිලක්ෂණය කියලා නෙමෙයි කියන්නේ. ත්‍රිලක්ෂණයේදී මොකද වෙන්න ඕනේ? ස්කන්ධ පංචකයේ තිලකුණු වඩනකොට කෙලස් නැසෙන්න ඕනේ. ස්කන්ධ පංචකය තුල තමයි ත්‍රිලක්ෂණය පාවිච්චි කරන්න වෙන්නේ. රූපය, වේදනාව, සංඥාව, සංඛාරය, විඥාන ස්කන්ධ පංචකයේ අනිත් දුක්ඛ අනාත්ම වශයෙන් බැලීමනේ ධර්මය. එතකොට අනිත්‍යනේ ධර්මය. කර්ම රැස් වෙන්නේ අනිත්‍යයේදී. නිට්ටය නිසානේ කර්ම රැස් වෙන්නේ. ඔබ සංසාරයේ ඇවිදින්නේ ඔබේ සංස්කාර ධර්මයන් නිත්සුකාත්ම කියන මුලාව නිසානේ. එතකොට ඔබට අදම්මං තරණං ගච්ඡාමිනේ තියෙන්නේ. ධම්මං තරණං ගච්ඡාමි නෑනේ. මේ අදම්මං සරණං ගච්ඡාමි තැනට ධම්මං සරණං ගච්ඡාමි යොදන්න පටන් ගත්තාම අදම්මං සරණං ගච්ඡාමි කාලේ අනුසෝතගාමි, දැන් පටිසෝතගාමි. දැන් කෙලස් රැස් වෙන එක විනාශය පටන් ගන්නවා.
එතකොට ස්කන්ධ පංචකය අනිදුක්ඛ අනාත්ම වශයෙන් බලපුවම කර්මක්ෂය වෙන බව, කෙලස් නැසෙන බව තේරෙනකොට තමයි ධර්මයේ සැකේ දුරු වෙන්නේ. ඒ ධර්මයේ කෙරෙහි අපට සැක නැති වෙන්න බුදුන් වහන්සේ වදාළ මේ අනිත්‍ය නැමැති ධර්මය මිනිසා සසර දුකින් මුදවනවා. ඒ කෙස්වල අනිත්‍ය නෙමෙයි, ලොම්වල අනිත්‍ය නෙමෙයි, පංච උපාදානස්කන්ධය අනාගතයට හේතු ඉතුරු නොකර අවසන් කරන අනිත්‍ය. ඒ අනිත්‍ය කියන්නේ ස්කන්ධ පංචකයේ ඇති වෙනවට නැති වෙනවට නෙමෙයි. ඒක අන්‍යාගමිකින් තුලත් ඇහැට කනට නාසයට පහළ වෙන ස්කන්ධ පංචකය හටගෙන නැති වෙනවා ස්වභාවයෙන්. නමුත් මේ නැතිවීමේදී අල්ලාගෙන නැති වුනහම හේතු ඉතුරු වෙනවා. අල්ලාගෙන නැතිවීම නিত্য සුඛාත්ම. අල්ලා නොගැනීමෙන් නැතිවීමට අනිදුක්ඛ අනාත්ම කියනවා. ඔන්න අල්ලා ගැනීමෙන් සසර ඇවිදින හේතුව නවත්තන්ට අල්ලා නොගැනීමෙන් අවසන් කිරීම. අනුපාදා පරිත්තස්සනංච උපාදා පරිත්තස්සනංච ඕබික්කවේ දේසිස්සාමි. මානනි අල්ලා ගැනීමෙන් තැවුල දේශනා කරමි. ස්කන්ධ පංචකය අල්ලා ගත්තාම දුකට හේතු රැස් වෙනවා. අල්ලා නොගැනීමෙන්ම තැවුල දේශනා කරමි. අර අල්ලා නොගැනීමටනේ අනිත්‍ය කියන්නේ. අන්තිමට ධම්මං සරණං ගච්ඡාමි සහ අනිත්‍ය සරණං ගච්ඡාමි දෙකක් වෙන්නේ නැහැ, එකයි. බලන්න ඔය මූලද්‍රව්‍ය පිළිබඳ උගන්වනකොට මහ ලොකු විශාල වශයෙන් මේවා පෙවුනට අපට අල්පෙනිපි තුඩක තරම් තියන්න දෙයක් නැහැ. මේ මූල ධාතු වශයෙන් ගත්තාම කියලා විද්‍යාව උගන්වනවා සංකල්පයක් වශයෙන්. අපිට තේරෙන්නේ නැහැ ඒක. ඒ වගේ අන්තිමට මේ බණ පොත් 30 58ක් තිබුණාට සූත්‍ර දේශනා 18 10ක් තිබුණාට සූත්‍ර දේශනාවක් ගානේ උගන්වලා තියෙන්නේ නිට්ටයයි අනිත්‍යයි විතරයි. ප්‍රමාදයයි අප්‍රමාදයයි විතරයි. අපේ ධර්මයේ නිට්ටය බුදුන් වහන්සේගේ ධර්මය අනිත්‍යයි. අපේ ධර්මයේ ප්‍රමාදයේ බුදුන් වහන්සේගේ ධර්මයේ අප්‍රමාදේ. අපේ ධර්මයේ අල්ලා ගැනීම බුදුන් වහන්සේගේ ධර්මයේ අල්ලා නොගැනීම. අපි මාරු වෙන්න ඕනනේ මේකට. බෞද්ධ වෙනවා කියන එකේ තේරුම ඒකනේ. මේ දර්ශනේ මාරු කරන්න ඕන. ආත්ම දෘෂ්ටිය මනුස්සයාට දුක් ගෙනත් දෙයි. අනාත්ම දර්ශනයට අපි මාරු වෙන්න ඕන. එනම් ධර්මයේ කෙරෙහි සැක දුරු වෙන්නේ කෙලෙස් නැසෙනකොට. මේ ධර්මයේ සරණින් මගේ ලෝභ දේශ මොහ අයින් වෙනව නේද කියලා තේරෙනකොට තමයි ධර්මයේ සැක දුරු වෙන්නේ. අපට බුදුන් වහන්සේ වදාළ බණ ගැන සැක නැහැ කිව්වට හරියන්නේ නැහැ. ඒව නිකන් අර ගොඩ වේදකම් වගේ කට ට්‍රේනේ මට කියන જાති. ඊට පස්සේ සංගේ කංකත. දැන් අපි මේ විචිකිච්ඡා විස්තර කරන්න යන්නේ නේ. සංගයා අපට සම්මුතියෙන් පේනවා. gedara ඉන්නේ ගිහි සමාජයේ සිවුරු පරවගත්ත අය සංඝ රත්නය. ඉතින් උන්වහන්සේලාට වඳින්න පුදුන සම්මුතියක් තියෙනවා. උන්වහන්සේලා පන්සිල් අටසිල් වලට ඉහළ සීලයකින් ඉන්නවා. උන්වහන්සේලාට විපාක තියෙනවා සිල් රැක්. මේකට සංඝ කියන පදේ අපි පාවිච්චි කරනවා සිවුරු පරවගත්ත පූජනීය මහා සංඝ, භික්ෂු සංඝයා, භික්ෂුණී සංඝයා, මහා සංඝ රත්නේ. ඒ අපේ සම්මුතිය. ඒ සම්මුතිය එහෙම තියාගන්න ඕන. පන්සලට ගිහිල්ලා අපිත් සංඝ කියලා මහමුදුරන්ගේ පුටුවේ වාඩි වෙලා හරියන්නේ නැහැ. හාමුදුරුවෝ වාඩි වෙලා ඉන්නකොට පුටුව වැඳලා පාත දාසනකින් වාඩි වෙලා කතා කරන මේ සංසාරික පාරම්පරික ගෞරවය තියෙන්න වෙනවා. ඒවා දශමයක්වත් වෙනස් කරන්න නෙවෙයි අපි බණ කියන්නේ. නමුත් මේ සංඝ පදයේ ඊට වඩා ගැඹුරුයි. මේක ස්වාමින් වහන්සේලාට ආමන්ත්‍රණය කරන්න යොදාගත් එක සම්මුතියක් විතරයි. බුදුරජාණන් වහන්සේ සංඝ පදයේ යොදන්නේ මේ අනිත්‍ය බලන ඔක්කොටම. ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ඕන කෙනෙක්. යන්නකෝ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේට කියවන්නකෝ සෝබෙන්ති කියන සූත්‍රය. සෝබෙන්ති කියන pāli පදයේ සිංහලට නැගුවොත් ඔබවයි නියෝජනය කරයි, ආලෝකමත් කරයි, බබලවයි. ඔය ඕනේ වචනයක් හරි සාමාන්‍යයි. චත්තාරෝ මේ භික්කවේ පුද්ගලා සංඝං සෝබෙන්ති. මහන්නේ මේ සමාජයේ පුද්ගලයෝ 4 දෙනෙකුට මම සංඝයා හොබවන්න බලපත්‍රයක් දෙනවා. අන්න බුද්ධ වචනේ. හැබැයි නිකන් ඇඳුම් මාරු කරලා හරියන්නේ නැහැ. භික්ඛු භික්කවේ, භික්ඛුනී භික්කවේ, උපාසකෝ භික්කවේ, උපාසිකා භික්කවේ. මේ ධර්මයේ තේරුම් ගත්තාම පැවිද්දේ ඉන්නවා නම් භික්ෂු භික්ෂුණී, ගෙදර ඉන්නවා නම් උපාසක උපාසිකා. නමුත් තේරුම් ගැනීමේ අර්ථය පෙන්වනවා මෙන්න මේ කරුණු කෙරෙහි. මේ පංචස්කන්ධයාගේ ඉපදීම මැරීම තුල සසර ඇවිදින හැටි සහ උපාදානය නොවි අවසන් වීමෙන් සසරෙන් මිදෙන්න ඕන ආකාරය පිළිබඳව කරුණු පැහැදිලි කිරීමේ හැකියාවේදී මෙන්න මේ ගුණාංග ටික තියෙන්න ඕන. භික්ඛෝ භික්ඛවේ වියත්තෝ විසරදෝ විනීතෝ බහුසුතෝ ධම්මදරෝ ධම්මානුධම්ම පටිපන්නෝ.
භික්ඛුනී භික්ඛවේ වියත්තෝ විසරදෝ විනීතෝ බහුසුතෝ ධම්මදරෝ ධම්මාන ධම්මපටිපන්නෝ. උපාසකෝ භික්ඛවේ වියත්තෝ විසරදෝ විනීතෝ බහුසුතෝ ධම්මදරෝ ධම්මාන ධම්මපටිපන්නෝ. උපාසිකා භික්ඛවේ වියත්තෝ විසරදෝ විනීතෝ බහුසුතෝ ධම්මදරෝ ධම්මාන ධම්මපටිපන්නෝ. වෙන වෙනම මේ වචන හයට පැය 6ක් ගන්න කියන්න ඕනේ. ඒ හින්දා අපි කෙටියෙන් ගමු. මේ ත්‍රිලක්ෂණ සම්බන්ධ ධර්මතාවයේ විශේෂඥ දැනමින් ව්‍යක්ත වෙන්න ඕනේ. විසරද වෙන්න ඕනේ. ඒ අනුව ශික්ෂණයටපත් වෙන්න වෙනවා. ඒ ධර්මයේ දරන්න වෙනවා. ස්කන්ධ පංචකෙන් පංචකයට අනාත්මේ ධර්ම ධම්මානුදම් පටිපදාව ඉන්න වෙනවා. එහෙනම් බුදුන් වහන්සේ භික්ෂුවටත් භික්ෂුණීටත් උපාසකටත් උපාසිකාවටත් සංඝ කියලා කියනවා. ඔන්න බුදුදහමේ සංඝ රත්නය. සංඝං සරණං ගච්ඡාමි කියලා හාමුදුරුවෝ සරණ යන්න එපා. Tamanගේ මේ සංඝේ සරණ යන්න. මොකද මේ අත්තදීප සූත්‍රවල පෙන්නනෝනේ අත්තදීපා භික්ඛවේ විහෙරත. Tamanට Taman දිවිනක් කොටගෙන ආලෝකයක් කොටගෙන වාසය කරන්න අත්ත සරණා අනඤ්‍ය සරණා Taman සරණ යන්න කවුරුවත් සරණ යන්න එපා. ධම්ම සරණා අනඤ්‍ය සරණා ධර්මයේ සරණ යන්න කවුරුවත් සරණ යන්න එපා. අපිට මෙහෙම කියපු බුදුන් වහන්සේගේ වචනයක් අරගෙන සංඝයා කියලා කාගේ හරි යන්න පුළුවන්ද? සංඝයා කියලා දෙන්නේ ධර්මයේ විතරනේ අපිට. වෙන මොනවා කියලා දෙන්නද? කවුරු කියලා දුන්නා? ඊට පස්සේ ධර්මයේ සරණ. අන්නේ ධර්මයේ සරණ ගන්නකොට මේ පුද්ගලයා ගාව තියෙනා වූ කෙලෙස් නැසෙන සුළු ස්වභාවය තමයි මේ බුදුසමේ ආර්ය සංඝ රත්නේ, ආර්ය පරපුර කියලා කියන්නේ. තමන්ට මේ කෙලෙස් දුර වෙන බව තේරෙනවා නම් තමන් සංඝයාට අයිති කෙනෙක් බව තේරෙනවා. ඒකයි මේ සංඝ කෙරෙහි සැකේ දුර වෙනවා කියන්නේ. සංඝේ කාංකති. එහෙම ඉතින් පොතපත විග්‍රහ කරන්නේ නැහැ, දහම් පාසල විග්‍රහ කරන්නේ නැහැ. නමුත් ත්‍රිපිටකයේ කියලා බලුවම සාක්ෂි සහිතව කියන්න පුළුවන්. ඊළඟ එක තමයි අනිත් එක. දැන් කාලයත් ඉවරයි. සංයෝජන පහම කතා කරන්නේ කොහොමද? දෙවෙනි එකේ තුනක් යනකොට ඉවරයි. ඉතින් ටික ඊළඟ දවසේ කතා කරමු. ඒකයි මම කියේ මට හදිස්සියක් එහෙම නැහැ මේ බණ ටික ඉවර කරන්න. තේරෙන ඔක්කොම මම කියන්නම් කියලා. ඊළඟ එක තමයි සික්ඛා කංකති. සික්ඛා ගැන දැකේ කියන එක. මේ තවත් නරාවලක්. මේ තවත් මහ විශාල අගාධයක්. ඇයි? අපි දන්නේ සික්ඛා කියන එක පිළිබඳව අපි ශික්ෂා පද කියලා ගන්නවා. පන්සිල් අටසිල් දසසිල් උපසම්පදාසමේ ශික්ෂා පද ගැන අපට සැක නැහැ. ඕවට සික්ඛා කියන්නේ නැහැ. සික්ඛා වලට එකතු කරනවා ත්‍රිපදයක්. එතකොට කියනවා ත්‍රිශික්ෂා කියලා. ත්‍රිශික්ෂා කියන්නේ මොනවටද? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ප්‍රඥා සීල තුනට කඩපුවාම සමාධි තුනට කඩපුවාම ඒකට කියනවා ත්‍රිශික්ෂාව කියලා. ගෙදර යන්නේ. පාඩම් තියෙනවා නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කොලයක ලියන්න. ලියලා ඉස්කෝලේ ගිහින් ලියපු හැටියට දැන් මේක කඩන්න ත්‍රිශික්ෂාවට. සම්මා දිට්ඨි සම්මා සංකප්ප ප්‍රඥා වාචා කම්මන්ත ආජීව සීල වායාම සති සමාධි සමාධි. මේ ත්‍රිශික්ෂාව ප්‍රඥා සීල සමාධි. පිහිටි ආකාරයෙන්ම ත්‍රිශික්ෂාව ආර්ය මාර්ගයේ ප්‍රඥා සීල සමාධි. කොයි පොතේද කොයි පිරිවෙනේද කොයි බුද්ධ ආගමේද මේක මෙහෙම උගන්වන්නේ අපට උගන්වන්නේ සීල සමාධි ප්‍රඥා කියලා නෙවෙයිද? කාටද අයිතිය තියෙන්නේ ඔළුව ගලවලා කකුල් දෙකට හයි කරන්න කකුල් දෙක ගලවලා ඔළුවට හයි කරන්න මේකේ? අන්න අපට වැරදිච්ච තැන. සීල සමාධි ප්‍රඥා හදලා තියෙන්නේ පංචශීල රැකලා සමාධියක් වඩ아가න පස්සේ ප්‍රඥාව පුදුන අනාගත බුදුහාමක දාසනේ නිවන් දකින්න. ඒ සීල කියන්නේ මේ ශික්ෂාපද විනය. පංචශීල සිට උපසම්පදා සීලය දක්වා. නමුත් දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං අයං උච්චති ති භික්ඛවේ සම්මාදිට්ඨිය. මේකට කියන්නේ ආර්ය සම්මාදිට්ඨිය චතුස්සත්ත්ව සම්මාදිට්ඨිය. මේ සම්මාදිට්ඨියට ප්‍රඥා කියනවා. එතනින් එහා පැත්තට සෝවාන් සිට අනාගාමි දක්වා කර්මක්ෂය කිරීම සඳහා පාවිච්චි කරන්න ඕන සීලයට කියනවා අරියකාන්ත සීලය. ප්‍රඥාවෙන් පස්සේ මේ සීලයට එන්නේ. ඒ සීලෙන් පස්සේ හම්බ වෙන සමාධියට කියනවා ආනන්තරික සමාධිය. අර ලෞකික සමාධි නෙමෙයි. නිවන් මඟ සීල සමාධි ප්‍රඥාත් නෙමෙයි, දාන සීල භාවනාත් නෙමෙයි, ප්‍රඥා සීල සමාධි. පිහිටි ආකාරයෙන් මේ ලෝකේ 1000ක් මාධ්‍ය 1000ක එකතු වෙලා නිවන් මඟ සීල සමාධි ප්‍රඥා කිව්වත් මම ඒකට එකතු වෙන්නේ නැහැ. ඒක වැරදි. ඒ පහර ගැහිම මම බාර ගන්නෙත් නැහැ. කවදා හරි තේරුම් ගත්තාවයි. බුදු සමය සීල සමාධි ප්‍රඥා නෙවෙයි, ප්‍රඥා සීල සමාධි. මේ දුක්ඛේ ඥානං කියන ස්කන්ධ පංචක තුල පහළ වෙනකොට තමයි සම්මා දිට්ඨි ප්‍රඥාව එන්නේ.
දැන් එහෙනම් උපන්න කුසල් දුරු කිරීම සඳහා උන්වහන්සේ පාවිච්චි කරනවා ස්කන්ධ පංචකයේ අනිදුක්ඛ අනාත්ම වශයෙන් බලන එක. සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් දක්වා මේ සීලය ආර්යකාන්ත සීලයයි. ආර්යකාන්ත කියන්නේ ආර්යයන් කැමති කියන එක. ආර්යයන් කැමති ස්කන්ධ පහ අනාත්ම වශයෙන් දක්වලා දුකෙන් මිදෙන්න. ඒ නිසා නිවන් මඟ ප්‍රඥා සීල සමාධි. ඔන්න සික්ඛාකාංකති දුර වෙන හැටි. ඉතින් සික්ඛාකාංකති ලෝකයට දැකයි. මම මේක කිව්වා. නාද්දික මේක විශ්වාස වෙනවා. මේ රටේ තියෙන පෞද්ගලික ප්‍රසිද්ධ මායක ස්වාමීන් වහන්සේලා 4 දෙනෙක් එකතු වෙලා සාකච්ඡාවක් කරනවා. වැරදි මම නම් කිව්වේ නෑ. සීල සමාධි ප්‍රඥාමයි ඇත්ත කියලා කියන්න හදනවා සමාජයට. මම අහගෙන හිටියා විතරයි කලේ. ඇයි? එදින උන්වහන්සේලාට වැරදිලා හින්දා මම මොනව කරන්නද? ගලපලා බලන්නකො මේ සම්මාදිට්ඨි කීයක් තියෙනවද කියලා. දානේ විපාකයට, සීලේ විපාකයට, කුසල අකුසල විපාක මේ දසවස්තුක සම්මාදිට්ඨියනේ. ඒකේ තමයි අර කියන සීලය තියෙන්නේ. ශික්ෂාපද සංවරය තියෙන්නේ. ඒ සීල සමාධි ප්‍රඥාවල තියෙන පංච සීල, අට සීල, ශික්ෂාපද සංවරය. සම්මාදිට්ඨි ප්‍රඥාව දේශනා කරන්නේ ස්කන්ධ පංචකයේ මුල් කොටගෙන ඊට පස්සේ ස්කන්ධ පංචකයේ අනාත්මේදී කෙලෙස් නැසෙන්නේ ඒ ප්‍රඥාවෙන්. මේ කෙලෙස් නැසන සීලේදී ඒක ආර්යකාන්ත සීලය. අර සීලය කියන්නේ ශික්ෂාපද කියලා පාඩම් කරගත්ත වැරද්ද ඇරුණාම මේ ආර්යකාන්ත සීලය කියලා තව එකක් තියෙනවා බුදු සමයේ. ඒක සෝවාන් සිට අරිහත් දක්වා කාලය තුල මේ කෙලෙස් නැසෙන සංයමය. ආර්යකාන්ත සීලය. එතකොට ප්‍රඥා සීල සමාධි තුලින් මේ ප්‍රඥාවෙන් පස්සේ මේක මෙහෙම වෙනවා කියලා තේරෙනකොට නේද සක්කාය දිට්ඨි විචිකිච්ඡාවේ සික්ඛාකාංකති දුර වෙන්නේ. ශික්ෂාපද කෙරෙහි අපරසක නැහැ කිව්වට හරියන්නේ නැහනේ. දැන් ඊට පස්සේ පුබ්බන්තේ කංකති අපරංකේ කංකති පුබ්බද්ද පරන්තේ කංකති තව වචනයක්. මේ කියන්නේ පෙර භවයේ නෙමෙයි. මේ කියන්නේ මතු භවයේ නෙමෙයි. එහෙම තමයි අපි උගන්වන්නේ. ඉගෙන ගන්න. පෙර භවයේ කෙරෙහි සැකේ. පෙර භවයේ අපි හිටියා සැක නැහැ. මතු භවයක් අපට තියෙනවා සැක නැහැ. මේ පෙර මතු කියන එක ජීවිත තුනක් ආශ්‍රයෙන් ගන්න එපා. දැන් ස්කන්ධ පහළ වෙනකොට පෙර පැත්ත පෙර. දැන් ස්කන්ධ පහළ වෙනකොට අනිත් පැත්ත පසු. එමයි මේ ස්කන්ධ පංචකේ పూర్ව ස්කන්ධ. එහෙන් කනින් පහළ වුණා වූ పూర్ව ස්කන්ධ. ඉස්සර නම් මම මගේ ආත්ම කොට ගන්නවා. දැන් තේරුම් ගත්ත පුද්ගලයා పూర్ව ස්කන්ධාවත් අනාත්මයෙන් ඉවර කරනවා. තේරුම් ගත්ත පුද්ගලයා අනාගත ස්කන්ධ වර්තමයට ආවත් අල්ලා නොගෙනින් අවසන් කරනවා. මේක තමයි මේ සැකේ දුර වෙනවයි කියන්නේ. ස්කන්ධ පංචකයේ අතීතෙන් ආවත් වර්තමානයේ ආවත් එන්නේ වර්තමානයේට අල්ලා නොගැනීමෙන් අනාගතයට හේතු නොතබ අවසන් කරනවා නම් ඒ තමයි ස්කන්ධ පංචකයේ වල අනාත්මය නැත්තම් සැක දුර වෙන එක. සැක නැතුව යන්නේ. සැක නැතුව Tamanට අතහරින්න පුළුවන් නම් සැක නැතුව යන්නේ. අතීතෙන් ආවත් අතහරිනවා අනාගතයට ගියත් අතහරිනවා වර්තමානයේ. අතීතයක් කියලා එකක් නැහැ. වර්තමාන ස්කන්ධයට අතීතේ එනවා. අනාගතය කියලා එකක් නැහැ. අනාගත ස්කන්ධ වර්තමානයට එනවා. ඉතින් නොයල්මෙන් අතහරින්න. මොකක්ද අන්තිමට ඒක? ඒ ඇසට කනට නාසයට දිවට කයට අරමුණක් හම්බ වුණාම මේ අරමුණ තුල මේ රූප වේදනා සංඥා සංකාර පහට ගෙනින් නැතන කාලය තුල පටිච්චසමුපාදයේ අංග 12ම යනවා. ස්කන්ධ පහ තුල පටිච්චසමුපාදයේ අංග 12ම යනවා. වැරදිච්ච පුද්ගලයාට යන පටිච්චසමුපාදයට අනුලෝමය කියනවා. එතකොට සසරට බැඳෙන එක සිද්ධ වෙන්නේ. එතකොට පටිච්චසමුපාද ස්කන්ධ පහ තුළ නිරෝධය බලන්න පුළුවන්. තේරුම් ගත්ත පුද්ගලයාට ඒක පටිච්චසමුපාදයේ සැක දුර වෙනවා. පටිච්චසමුපාද ධම්මේසු ඥාන. පටිච්ච කියන්නේ ඇහැට කනට නාසයට දිවට කයට අරමුණු හමු වෙනවට. අදාළ ලෝභ දේශ මොහ එක්වර හට ගැනීමට තමයි කියන්නේ සංඋත්පාද. ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මනුස්සයින්ට පටිච්චසමුපාද හයක් පහළ වෙනවා මොහොතක් පාසා. ඒ ඇත්ත පටිච්චසමුපාදේ. ඉස්කෝලේ පිරිවෙන් පොතේ පටිච්චසමුපාදයේ අවිජ්ජා පත්‍ය සංඛාරා ඉස්සර ජීවිතේට මව් කුසෙත් පහළ වීමට විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හා උපාදාන භවජාති මේ ජීවිතේට ජාති ඊළඟ ජීවිතේට ජරා මරණ ඊළඟ ජීවිතේට ජාති ඊළඟ ජීවිතේ ඊට පස්සේ ජරා මරණ. දැන් පටිච්චසමුපාදයේ ආත්ම තුලට කඩලා අපිට ඉගැන්වුවේ කවුද? අන්න වැරදුන තැන. පටිච්ච සමුප්පාද කියන වචනේ තේරුමවත් දන්නේ නැති කෙනෙක් තමයි මේක ආත්ම තුනකට කඩලා පොත්වලට දාලා මුළු මහත් සමාජයේම නොමග යවලා තියෙන්නේ. මේක ස්කන්ධ පහ තුල එක ස්කන්ධ පහ තුල අතීත හේතු පහකුයි වර්තමාන ඵල පහකුයි වර්තමාන හේතු පහක් තබලා අවසන් කරන මේ වට්ට තුනම යනවා. ඒක තමයි අනුලෝම පැවැත්ම. පෘථග්ජනයා ගාව සිද්ධ වෙන්නේ අනුලෝම පටිච්චසමුපාදය දැනගත්තත් නැතත්.
පටිච්චසමුප්පාදේ නිරෝධය දකින්න ඕනේ ස්කන්ධ පහ තුල අතීත හේතු නිසා වර්තමාන ඵල හට ගන්නවා වර්තමාන හේතු නොතබා අවසන් කිරීම නිරෝධයයි පටිච්චසමුප්පාදේ නිරෝධය දැකීමයි. එතකොට ඒක අවිද්‍යා සංකාර අනෙවි විද්‍යාවයි. එතකොට Tamanට මේ පටිච්චසමුප්පාදයේ පොතේ තියෙන එකක් නෙමෙයි ඇහැට කනට නාසයට අරමුණක් හම්බුනහම ඒක පිළිසිදු වෙන්නා වූ සියුම් දහමක්. මේක දන්නේ නැති නිසා තමයි අපි සසර ඇවිදින්නේ. දැනගත්තොත් මේක අනාගතයට හේතු නොකර අවසන් කරන්න පුළුවන්. එතකොට පටිච්චසමුප්පාදේ නිරෝධය දකින්න. පටිච්චසමුපාදයේ පිළිබඳව කරපු ධර්ම දේශනා 5ක් පැය 5ක් ඔස්සේ රංගිරි වල තියෙනවා. ප්‍රඥා නාලිකාව ඔස්සේ ධර්ම දේශනා 6ක් තියෙනවා. එක දවසනේ පැය 6ක් කරලා තියෙනවා. ඒක වෙනම බණ. ඒ නිසා ඉස්කෝලේ පටිච්චසමුපාදයේ පැත්තකින් තියන්න. ඒක ලියන්න කියන්න පාඩම් කරන්න විතරයි. ඇසට ගැටෙන විට, කනට ඇහෙන විට, නාසයට දැනෙන විට, සිතට අරමුණක් වෙන විට එතන සිදුවෙනා වූ ගැඹුරු ධර්මතාවය තමයි පටිච්චසමුපාදය කියන්නේ. ඒකේ සසරට අහු වෙලා යන පැත්ත තමයි අනුලෝම පටිච්චසමුපාදය කියලා කියන්නේ. ඒක බුදුහාමුදුරුවෝ පහළුණක් නැත් සිද්ධ වෙනවා. ඒයින් මිදෙන හැටි තමයි බුදුන් වහන්සේ හොයාගත්තේ. ඒක නෝ පටිච්චසමුපාදේ නිරෝධය දැකලා බුදු වුණයි කියන්නේ. ඔබටත් මේ සසර දුකින් මිදෙන්න පටිච්චසමුපාදේ නිරෝධය දකින්න පුරුදු වෙන්න වෙනවා. ඒ පටිච්චසමුපාද න්‍යායෙන් ආවොත්. දැන් අපි සංයෝජන වලින් සක්කාය දිට්ඨි විචිකිච්ඡාව විතරයි කතා කරේ. තව එහාට තියෙනවානේ. වෙලාව නම් ඉවරයි. ආයෙ දවසක් කතා කරමු. නැත්තම් ඉතින් ඊතුරු වචන දෙක මට කෙටියෙන් ඉවර කරන්න පුළුවන්. එතකොට මදි. දැන් මේ සංයෝජන කියන්නේ උපාදානයෙන් බැඳෙන කියන එකනේ. දැන් සීලබ්බත පරාමාසයට එන්න. අපේ රටේ සීලබ්බත පරාමාසය විග්‍රහ කරන්නේ ලංකාව ඇතෑරලා. ඉස්කෝලපතේ කොහොමද? අජ වෘත, ගෝ වෘත, සිනක වෘත සකලා නිවන් දකින්න පුළුවන් කියන එක තමයි සීලබ්බත පරාමාසය කියලා තමයි පොතෙන් ඉගෙන ගන්න. මට ලංකාවේ පෙන්වන්න කවුරු හරි අජ වෘත, ගෝ වෘත, සිනක වෘත රකින්න කෙනෙක් නෑ නේ. ඒක ලංකාවේ කාටවත් සීලබ්බත පරාමාසය නැද්ද? නෑ, අපි දන්නේ නැහැ. ಭಾರತ සමාජයේ එහෙම එකක් තිබුණා තමයි. හොඳයි, කෙලෙස් නැසෙන්නේ කොහොමද? වර්තමාන ස්කන්ධ පංචකයේ අනිදුක්ඛ අනාත්ම වශයෙන් බලනකොට ආසෝෂය වෙනවා. වෙන කිසිම ක්‍රමයක් නැහැ ඒකට. එහෙනම් අපි පන්සිල් වලින් හරි අටසිල් වලින් හරි සාමනසින් හරි උපසම්පදාසින් වලින් වලින් හරි රැකලා මට නිවන් ලැබෙයි කියලා විශ්වාස කරුවොත් අපි සීලබ්බත පරාමාසය නැමැති සංයෝජන නෙමෙයිද ඉන්නේ. මේ සම්බුදු සසුනම සීලබ්බත පරාමාසය තුල නෙමෙයිද තියෙන්නේ දැන්? ඇයි අපි බේරලා මේක ලියලා තියෙන්නේ? ශික්ෂාපද සංවර වෙන එක වැරදි නෙමෙයි පෙන්වන්නේ. ශික්ෂාපද සංවරය තුළින් මගේ කෙලෙස් නැසලා මට නිවන් ලැබෙයි කියලා හිතනවා නම් අපිට ධම්මාන්තරණං ගච්ඡාමි නෑනේ. ඒකට සීලබ්බත පරාමාසය කියන්නේ. දැන් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කරුණාම ඔහු ජීවත් වෙන්නේ ස්කන්ධ පංචකයට. ස්කන්ධ පංචකයට ඇහෙන් කනෙන් නාසයෙන් උපදින්නේ මොනවද? uppannam කාම විතක්කං, uppannam ව්‍යාපාද විතක්කං, uppannam විහිංසා විතක්කං. මේ විතක්ක කියන්නේ මේ අරමුණට එන කාරණාවලට. කාමය, ව්‍යාපාද, විහිංසා, ලෝභ, දේශ, මොහ. අන්න දැන් කාමරාග ව්‍යාපාද ස්කන්ධ පංචකයට එනකොට මමත්වෙන් නොගෙන අතහරිනවට තමයි කාමරාග ව්‍යාපාද තුනී කිරීමේවත් භාවනාව කියන්නේ. සෝවාන් පුද්ගලයාට තමයි බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ සකෘදාගාමි, අනාගාමි, අරිහත් දක්වා මේ විදසුන් වැඩිම තියෙන්නේ. එහෙම නැතුව කරන භාවනාව බුදු සසුනේ විදසුන් භාවනාව වෙන්නේ නැහැ. අර විත ධම්මසුඛ විහරණය කෙලෙස් යටපත් කරන ඒවා. කෙලෙස් නැසීම සිද්ධ වෙන්න ඕන භාවනාවෙන්. ලෝභක්ඛය, දෝසක්ඛය, මෝහක්ඛය. කාමරාග ව්‍යාපාද තුනී වෙන්න ඕනේ. අනාගාමි දක්වා ස්කන්ධ පංචකේ මමත්වෙන් නොගැනීමෙන් කාමරාග ව්‍යාපාද දැන් අර අල්ලාගත්ත කාරණා අඩු වෙගෙන යනවා. ඊට පස්සේ තුනීගෙන විනාශ වෙගෙන යනවා. අන්න මේ සෝවාන් සිට අනාගාමි දක්වා කොටසේ තමයි බුදුන් වහන්සේ වදාළ ධර්මයේ අපට විදසුන් වැඩිම තියෙන්නේ. ඔය මාර්ගඵල ලබන්නේ නැතුව භාවනා කරන්න බෑ. ඒ වෙන මොනවද භාවනාව? නිවන් ලබන භාවනා නෙවෙයි. මේ කුරුණෑගල සම්බන්ධයෙන් ගත්තල භාවනාව අසංගතයක් නෙමෙයි තියෙන්නේ. මම දන්නවා ඒක හොඳ ආකාරව. නමුත් මම ඔකට කිව්වේ මොකද්ද? අනාථ වෙලා. ධර්මයේ දන්නේ නැති භාවනා පිටිපස්සේ ගිහින් අනාථ වුණු සමාජයක් මේ කුරුණෑගල තියෙනවා. බණ නැහැ. බුදු සමයේ බණ කලමුනේ මතක තියාගන්න. බණ තේරුම් ගත්ත පුද්ගලයාට කවුරුවත් භාවනා කරවන්න ඕන නැහැ. වර්තමාන ස්කන්ධ පංචකයේ
තිට්ටංචරන් නිසින්නවා සයනවා යද්දි එද්දි සිටිද්දි නිදද්දි කොහේ හිටියත් නින්ද ඇරුණාම වර්තමාන මොහොතේ කාම විතර්කය අල්ලගන්න නැතුව ව්‍යාපාද විතර්කය අල්ලගන්න නැතුව විහිංසාව විතර්කය අල්ලගන්න නැතුව මොකද්ද පහන සංඥාවෙන් උගන්වන්නේ නාදි වාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති අනභවං ගමේති මේක ඔබ කරන්න ඕනේ අපි වෙන දවසක පැහැදිලි කරමු දැන් එහෙනම් අපි කතා කළේ සංයෝජන පහක් ගැන විතරයි ඊටු පහ කතා කරන්න ඕන නෑ ඔබට ඕන නම් ඊළඟ ධර්ම දේශනාවකදී ඒකෙත් තියෙන නොවැදගත්කම කියලා දෙන්නම්. මේ පහ කැඩෙනකොට සසර ගමනක් ආයේ නැහැ. ඊතුරු පහට බැඳෙන්නේ මේ පහ තේරුම් ගත්තේ නැතුව කැලේට ගිහින් භාවනා කරන්න ගියොත් මේ පහ යට වෙනකොට රූපී ධානය ඉපදුනොත් රූප රාග අහු වෙනවා. රූප ධානයට එහා ගිහින් අරූපී ධානය අල්ලාගත්තොත් අරූපී ධානයට අහු වෙනවා. ඒවා ඒ ඊර්ෂිවරු ඒවට අහු වෙලා හිටපු නිසා කැලේට ගියායේ ඒ පහ කඩන්න දේශනා කළේ අපට නෙමෙයි ඒගොල්ලන්ට. අපිට බැඳිලා කඩන්න ඕන නෑ ආයේ. අපි බැඳිලා නෑ තාම. ධර්මයේ තේරුම් ගත්තාම අග පහක් කඩන්නම දෙයක් නෑ අතාරින්නයි තියෙන්නේ. මුල් පහක් කැඩෙනකොට සසර ගමන නිමා කරන්න පුළුවන් වෙනවා. ඒ නිසා මේවා තේරුම් අරන් කල්පනා කරන්න පොත පාඩම් කරගෙන ආවට ගියාට කියන්න එපා. මේක හැසිරීලා බලනකොට තමයි තේරෙන්නේ. ඒක ඔප්පු කරන්න පුළුවන් සූත්‍ර තියෙනවා. සංයෝජන 10ක් කඩා ගන්නකොට සසර ගමන කෙලවර කර බවට කරන බවට උදකූපම පුද්ගල සූත්‍රයේ සාක්ෂියක් දරනවා. එසා මම අද ඔබට සියලු ධර්ම කරුණු පැහැදිලි කිරීමට අවශ්‍ය ධර්මයේම පැහැදිලි කළා. තේරෙන්නේ නැහැ කියලා හරියන්නේ නැහැ. ඒ තමයි ධර්මය. ජාතක කතාවකුත් නැහැ, චරිත කතාවකුත් නැහැ, අහසක් නැහැ, පොළොවක් නැහැ, මොකක්වත් නැහැ. අපි ළඟම නෙමෙයිද කතා කළේ. මේ බුදුදහම අපි ගැනම කතා කිරීමක් නේ අන්තිමට. අන්න තේරුම් ගත්තම සසරේ බැඳීම තුලින් කාම රූප අරූප භවත්ත යන හැටි තේරෙනවා. සංයෝජන අපි කරගන්න වැරැද්දක්. ඒ සංයෝජනට බැඳීම තමයි පාපය කියන්නේ. ආරි සත්‍යය. නොබැඳී අවසන් කිරීමට තමයි පින නෙමෙයි කුසලය කියන්නේ. ස්කන්ධ පංචකයෙන් පංචකයට කුසලස්ස උපසම්පදායතනයි තියෙන්නේ. එබැවින් මේ කරුණු පැහැදිලි කිරීම ඔබ හැම දිනාගේ ධම්මස පාදා ගැනීම පිණිස හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාව කරමින් කල් වේලා ගත වී ඇති බැවින් අදත් ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. සෑම දිනාටම තෙරුවන් සරණයි.